right එහෙනම් සියලු දෙනාටම අයබෝවන්. අපි ගියසුමානේ පුතේ රිවිෂන් එකේ ඔපරේටින් සිස්ටම් කෙටි ප්‍රශ්න දෙක කතා කරලා අවසන් කරා නේද? කියන්නේ අද තියෙන්නේ රචනා ප්‍රශ්නත් එක්ක ඉස්සරහට යන්න නේද? ඔව් MCQ එකේ මොඩල් ටිකක් කරා, තව ටිකක් කරන්න ඉතුරු වෙලා තියෙනවා නේ. එහෙම නේද? ඔව් සර්. ඔව් මේ මිනිත් 5 වලට අදාළ ප්‍රශ්න ටියුට් එකේ ඔව් 8 වෙනි පිටුව අවසාන වෙනකම් කරා. ඒ කියන්නේ 13ක් කරා එහෙමද? ඔව් සර්. ඔව් ඒ කියන්නේ පළවෙනි පිටුවේ සිට 8 වෙනි පිටුව දක්වා එක්සෑම් එකට ඒ කියන්නේ පාස් පේපර්ස් වල ආපු ප්‍රශ්නයි මොඩල් ප්‍රශ්නයි ඔක්කොම තිබුණා 32ක්. ඒ 32 අපි සාකච්ඡා කරා නේ. එක්සෑම් ප්‍රශ්න තිබුණා 2020 දක්වා 23ක්. එතනදී අපි අවධාරණය කරා වань මතක ඇති 2020 අවුරුද්දේ කියන්නේ ගිය අවුරුද්දේ OS පාඩමෙන් කෙටි ප්‍රශ්න 5ක් ඇවිල්ලා තියෙනවා. සමහර අවුරුදු වල එක කෙටි ප්‍රශ්නයි ආවේ, සමහර අවුරුදු වල 2යි, සමහර ඒවා 3යි, සමහර ඒවා 4යි. 2019 4ක් ආවා, 2020 කෙටි ප්‍රශ්න 5ක් ඇවිල්ලා තියෙනවා. මම කිව්වා ඔයගලන්ට ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. ඊට පස්සේ එතන තියෙන ප්‍රශ්න 23යි, ඊගාට 24 වෙනි ප්‍රශ්නේ සිට 32 දක්වා තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් සහ ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කරපු මොඩල් ප්‍රශ්න. ඒ 32ම අපි කතා කරා. ඊගාට අපි ටියුට් එකට එකතු කරලා තියෙන අපි හදපු සහ පොත් වලින් ගත්ත ප්‍රශ්න මොඩල් MCQ questions යටතේ කියන්නේ 7 වෙනි පිටුවේ 7-8 පිටුවේ කතා කරලා අවසන් කරලා තිනවා. එතන ප්‍රශ්න 13. ඒ කියන්නේ දැනට අපි කෙටි ප්‍රශ්න කතා කරලා තිනවා 45ක්. නේ ඊට පස්සේ තව මොඩල් ප්‍රශ්න කීපයක් තියෙනවා. ප්‍රශ්න 56ක් දක්වා තියෙනවා. 56ක් දක්වා තියෙනවා කියලා කියන්නේ තව 43ක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒක මම කිව්වා රචනා ප්‍රශ්න කතා කරලා අවසන් කරලා අපි එතෙන්ට යමු කියලා. හරි ගන්න ටියුට් එක දැන් අපි එමු ටියුට් එකේ 15 වෙනි පිටුවට රචනා ප්‍රශ්න. 15 වෙනි පිටුවේ exam model structured and essay questions. හරි ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න. right එතකොට 2011 ඉඳන් ක්‍රමානුකූලව තියෙනවා. මම ස්ක්‍රීන් එකට ගන්නම්. බලන්න. පේනවද නේද ඔයගලන්ට? ස්ක්‍රීන් එකේ තියෙන එක පේනවනේ පුතේ? ඔව් සර්. හරි බලමු අපි පළවෙනි ප්‍රශ්නේ. මෙහෙම පැහැදිලි නේද? කියන්න. ඔව් සර් පැහැදිලි. හරි. බලමු අපි එහෙනම්. බලන්න පළවෙනි ප්‍රශ්නේ තියෙන 2011 ප්‍රශ්නයක්. ඒකට මම දාලා ඇති ඔය 2011 ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් මේ දාලා තියෙන්නේ. 2011 ස්ට්‍රක්චර් ප්‍රශ්නයක්. මොකද ඒ කියන්නේ? ඒ කොටස FAT32 හා NTFS ගොනු පද්ධති වලට අනුකූලව පහත දක්වා ඇති වගුවේහි පළමු වන තීරෙහි දක්වා ඇති ලක්ෂණ වලට අනුරූප වන දෙවෙනි හා තෙවෙනි තීරු වල අඩංගු දෑ අතුරෙන් වඩා සුදුසු දෙය රවුම් කර දක්වන්න. අර පොඩි පන්ති වල වගේ රවුම් කර දක්වන්න කියලා කියනවා වඩා සුදුසු දෙය. හරි බලමු අපි. එතන අපිට මේකේ අවධානය යොමු කරන්න තියෙන්නේ FAT32 සහ NTFS කියලා කියන ෆයිල් සිස්ටම් සහ සම්බන්ධව. හරි වගුවේ තියෙනවා FAT32 කියලා කොලම් එකක් තීරුවක් වෙනම තියෙනවා.
NTFS කියලා කොලම් එකක් තීරුවක් වෙනම තියෙනවා. ඒවැයි ලක්ෂණ සඳහන් කරලා තියෙනවා. ලක්ෂණ නෙමෙයි අතන ලක්ෂණ පවතීද නැද්ද කියන එක හා සම්බන්ධව අපිට තෝරගැනීමක් සටහන් කරලා තියෙනවා. මේ තියෙන ලක්ෂණ. රයිට්. පළවෙනි එක තියෙනවා ගොනුවක උපරිම ප්‍රමාණය. මම පොඩ්ඩක් ස්ක්‍රෝල් කරන්නම්. කල්කුලේටර් ගන්නම්. යට හරිය ටිකක් දිලිසෙනවා වගේ. හරි. ගොනුවක උපරිම ප්‍රමාණය. හරි. ඒ කියන්නේ ෆයිල් එකක් ගබඩා කරනකොට ඒ ෆයිල් එකේ ධාරිතාවයේ ප්‍රමාණය. උපරිම ප්‍රමාණය. ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න පුතේ අපි වගුවේ කතා කරපු ආකාරයක් තියෙනවා. ඒ ආකාරයටම අදාළ වචන වලින් මෙතන සඳහනක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අපි හැම වෙලේම තේරුම් ගන්න ඕනේ මොකද්ද? විභාගයකදී අපිට දීලා තියෙන එකෙන් තමයි අපි උත්තරේ තෝරගන්න අවස්ථාවක. ලියන අවස්ථාවක නම්‍යශීලී අපිට ගැළපෙන එක ලියන්න පුළුවන්. දැන් බලන්න මේකේ දීලා තියෙන්නේ ගොනුවක උපරිම ප්‍රමාණය යටතේ FAT 32 වල තියෙනවා සීමිතයි අසීමිතයි NTFS වල තියෙනවා සීමිතයි අසීමිතයි කියලා. හරිද? එතකොට අපි දන්නවා ගොනුවක උපරිම ප්‍රමාණය FAT 32 වල නම් අනිවාර්යෙන්ම සීමිතයි. FAT 32 වල අනිවාර්යෙන්ම සීමිතයි. එතකොට මේකෙන් ඕනි සීමිතයි. එතකොට NTFS වල පුතේ අසීමිතයි නෙමෙයි යම් ප්‍රමාණකින් සීමිත වෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනි ඒ සීමාව ගොඩාක් දුර. හරි? අන්න ඒ නිසා මෙතනදී අපි තෝරගන්න ඕනේ මොකද්ද? අසීමිත. අන්න එහෙම තත්ත්වයන් තියෙනවා. ඒතර ඒ අර්ථයෙන් තමයි මේගොල්ලෝ මේ අහලා තියෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. හරි? එතකොට ගොනුවක උපරිම ප්‍රමාණය FAT 32 වල අපි ඍජු ලෙස තෝරගන්නා උත්තරේ සීමිතයි කියලා. NTFS වල අපි තෝරගන්නවා අසීමිතයි කියලා. ඊට පස්සේ තියෙනවා ගොනු නාමයේ උපරිම දිග. ඒ කියන්නේ ෆයිල් එකක් නම් කරනකොට ඒ ෆයිල් එක නම් කිරීම සඳහා භාවිත කරන්න පුළුවන් අකුරු සංඛ්‍යාව. ගොනු නාමය. ඔක පුතේ මුලින්ම තිබුණේ DOS සිස්ටම් එකේ ඒ කියන්නේ FAT 16 දක්වා තිබුණේ අකුරු 8යි. FAT 32 වලට ඔක එනකොට අකුරු 255ක් දක්වා ගියා. හරි? ඊට පස්සේ ප්‍රමාණය තව වැඩි වුණා. හරි? හැබැයි ඒක අසීමිතම නෑ. යම් ප්‍රමාණයකදී ලිමිට් වෙනවා. හැබැයි ඒක ලොකු ප්‍රමාණයක්. හරි ඒ නිසා අපි කියනවා ගොනු නාමයේ උපරිම දිගත් FAT 32 වලදී සීමිතයි NTFS වලදී අසීමිතයි. මම නැවත කියනවා මෙතන මේ අසීමිතයි කියලා කිව්වට ඇත්තටම යම් තැනකදී සීමා වෙනවා. අසීමිතයි කියලා කියන්නේ පුතේ අනන්තයි කියන එක නෙවෙයි. නිකන් සාමාන්‍යයෙන් ගත්තාම අසීමිතයි කියලා කියන්නේ ඉතින් අනන්තය වගේ තමයි. හරි නමුත් ඒක ලොකු ප්‍රමාණයක් කියන අදහස වලට ගන්න. දැන් ඔයගොල්ලෝ තේරෙනවද දැන් FAT 32 වල නම් කොහොමද සීමිතයි කියලා අපි නෝට් එකේ කතා කරන්නේ. හරි එතකොට NTFS වල සීමිතයි කියලා ගත්තාම පුතේ මේ දෙක සමානයි වගේනේ. ඒ නිසා අනිවාර්යෙන් අර ගන්න වෙන්නේ අසීමිතයි කියන උත්තරේ. මම කියන්නේ තියෙන උත්තර වලින් හරි උත්තරේ තෝරගන්න. ඊට සුරක්ෂිතභාවය FAT 32 වල නැත. ඒක පැහැදිලි. ඇයි හේතුව අපිට එන්ක්‍රිප්ට් කරන්න, ඩික්‍රිප්ට් කරන්න, පාස්වර්ඩ් දාන්න, ඒ කියන්නේ ඩිස්ක් එකකට, ෆයිල් එකට පාස්වර්ඩ් දාන්න ඒ මුකුත් කරන්න බෑ. FAT 32 වල. නමුත් ඒක NTFS වල පුළුවන්. සුරක්ෂිතභාවය ඔව් තියෙනවා. ඊගාට යුනිකේත් සඳහා සහාය ඒක පැහැදිලිව අපි නෝට් එකේ කතා කරා. FAT 32 වල යුනිකේත් සඳහා සහායක් නැත. හැබැයි NTFS වල තියෙනවා. ඔන්න උදාහරණ දෙන්න. හරි එතකොට අපි ඒ කොටසට අදාළ උත්තර සපයලා අවසන්. එතකොට මේ තියෙන්නේ ගොනු හා සම්බන්ධ ෆයිල්ස් හා සම්බන්ධ ලක්ෂණ කිහිපයක්. ඒ ලක්ෂණ FAT 32 සහ NTFS කියලා කියන ගොනු පද්ධති තුළ භාවිත ආකාර පිළිබඳව තමයි අපි කතා කරන්නේ. රයිට් ඖෂධ වලට ගාමක් කරගන්න. ඊට පස්සේ ඒකේ B කොටස එනවා අතත්ත්‍ය මතක ලිපිනයක් හා සම්බන්ධ ප්‍රශ්නයක්. ඉක්මනට මේක මාක් කරගන්න. මාක් කරන්න දෙන්නේ නැහැ දැන් මාක් කරලා ඇති. හරි අපි ඉස්සරහට යමු. මොකද රවුන්ඩ් එක ගන්න ඉඳිතරදී අපි යමු B කොටස. බලන්න B කොටස කියනවා මොකද්ද? පරිගණකයකට බිටු 18 18 බිට් කියලා දාලා තිනවා. බිට්ස් නෙමෙයි දාලා තියෙන්නේ බිට් කියලා. කමක් නැහැ බිටු 18යි. අතත්්‍ය රූපී මතක යොමු අවකාශයක්. මේ වචන හොඳට ඔලුවට ගන්න. පරිගණකයකට බිටු 18ක අතත්්‍ය රූපී මතක යොමු අවකාශයක්. මතක යොමු කියලා කියන්නේ
මතක ලිපිනයක් කියන එක. මතක යොමු කියලා කියන්නේ ලිපිනයක්. අවකාශයක් කියලා කියන්නේ ඒ ලිපිනේ දිග. හරි. මතක අවකාශයක් කිව්වොත් එහෙම මතකයේ ධාරිතාවයි. ඒක හොඳට ඔලුවට ගන්න. මතක යොමු අවකාශයක් කියලා කිව්වොත් මතක ලිපිනේ දිග. රයිට්. පරිගණකයකට බිතු 18ක අත්‍යත්ත රූපී මතක යොමු අවකාශයක් අර තියෙන virtual memory address space. ඒ ස්පේස් එක කියලා කියන්නේ ලිපිනේ තියෙන බිටු ගාන. ඇති අතර බිටු 6ක් පිටු යොමුව සඳහා භාවිතා කර ඇත. ඉතින් අපි දන්නවා අතත්ත්‍ය මතක ලිපිනයක ස්වභාවය තමයි මුල බිටු ප්‍රමාණයක් වෙන් වෙනවා පිටු අංකයට, ඉතුරු බිටු ටික වෙන් වෙනවා අනුලම්බයට නැත්නම් විස්ථාපනයට. ඔක තමයි අතත්ත්‍ය මතක ලිපිනයක මූලික ස්වභාවය. රයිට්. එතකොට අපෙන් අහනවා එක ඉහත යොමු කිරීමේ ක්‍රමය වගින් නිර්වචනය කරන ලද මුළු පිටු සංඛ්‍යාව ගණනය කරන්න. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ මොකද්ද? මුළු පිටු සංඛ්‍යාව ගණනය කරන්න. හරි. එතකොට අපි දන්නවා නම් පුතේ පිටු අංකයට යොමු වන බිටු ගාන කීයද කියලා. මෙතන බිටු 6ක් කියලා තියෙනවා. එහෙනම් පිටු සංඛ්‍යාව කීයද? හරි. පිටු සංඛ්‍යාව 2 වෙනි බලය. එතකොට අපිට මේක ලියන්න පුළුවන් මොකද්ද? අපිට ලියවිය හැකි එතන මම එටියෙන් ලියන්නම් මෙහෙම පිටු අංකයේ ප්‍රමාණය සමානයි 6යි බිට්ස්. මේ අපිට කියලා තියෙනවා බිටු 6ක් පිටු යොමුව page address සඳහා භාවිතා කර ඇත. ඒ page address කියලා කියන්නේ පිටු අංකය කියන එක තමයි. පිටු අංකයේ ප්‍රමාණය බිට්ස් 6යි. එම නිසා මුළු පිටු ගණන සමානයි 2/6 වෙනි බලය. ඒ කියන්නේ 64යි. ඒතර පළවෙනි කොටසේ උත්තරේ 64යි. මුළු පිටු ගණන කීයද? 64යි. හරි. මොකද අපි දන්නවා පිටු අංකයට වෙන් කරලා තියෙන පිටු ගාන දෙකේ බලයක් විදිහට ප්‍රකාශ කරපුවාම හැදෙන්නේ. ඔව්. ඒ පිටු අංකයට වෙන් වෙලා තියෙන පිටු ගණන එකිනෙක වෙනස් කරමින් හදන්න පුළුවන් පැටර්න්ස් ගාන. ඒ පැටර්න්ස් ගාන තමයි පිටු ගාන කියලා කියන්නේ. අංක 2 පහත දක්වා ඇති අතත්ත්‍ය රූපී මතක යොමුව සලකන්න ඕන. අපිට ඇඩ්‍රස් එක දෙනවා. දීලා අපි ගහනවා මෙම යොමුවේ ඒ කියන්නේ ඇඩ්‍රස් එකේ පිටුව හා විස්ථාපනය කියන්නේ අනුලම්බය කුමක්ද? බොහොම සරල ප්‍රශ්නයක්. අපිට දෙන්නේ මොකද්ද? අපිට කියනවා 0.1.0.1.0යි. ඔයගොල්ලෝ උත්තරේ ලියනකොට එහෙම ලියන්න ඕනි. 1.3යි පිටු 6ක් තියෙනවා. ඊගාට මෙතන 0.6ක් තියෙනවා. මෙතන ඔක්කොම 12යි. ඊට පස්සේ මෙතන 1.4යි. ආයි 0.2ක් තියෙනවා. මෙතන 6යි 12යි 18ක් තියෙනවා. පිටු 18ක් තියෙනවා. පටන් ගන්නකොට කියනවනේ. මෙම යොමුවේ පිටුව හා විස්ථාපනය කුමක්ද කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ ඇඩ්‍රස් එකේ මුල බිටු 6ක් වෙන් වෙනවා පිටු අංකයට. එහෙනම් පැහැදිලිව ඔයගොල්ලෝ මොකද කරන්න ඕනි? මෙතනින් 1 2 3 4 5 6යි මේ ඉරක් ගහන්න. ගහලා මේකට කියන්නේ මොකද්ද? මම යටින් ලියන්නම් ඒ ලියන එක පිටු අංකය. ඊට පස්සේ මේක ලියන්න විස්ථාපනය. නැත්නම් අනුලම්බය. ඉතින් හරි. බිටු 18න් මුල බිටු 6ක් පිටු අංකය, ඉතුරු බිටු 12 විස්ථාපනය. ඒ virtual memory එක memory address එක ක්‍රියා කරන ආකාරය. හරි. ඉක්මනට මාක් කරගන්න. right. ඊට පස්සේ C කොටස කියනවා ක්‍රියායන නිර්මාණයේ සිට අවසන් වීම දක්වා මෙහෙයුම් පද්ධති ක්‍රියායන තත්ත්ව රූප සටහන අඳින්න බලන්න පුතේ. මේ සම්පූර්ණ ප්‍රශ්නයක් 2011 ස්ට්‍රක්චර්ඩ් පේපර් එකට OS පාඩමෙන් ආවා සම්පූර්ණ ප්‍රශ්නයක්. ලකුණු 5 ප්‍රශ්නයක් ආවා. ඔයාලා මතකද කෙටි ප්‍රශ්න තිබුණේ 2යි. එතකොට රචනා ප්‍රශ්නයක් ආවා ලකුණු 5 ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ලකුණු 7ක් 2011 පේපර් එකේ OS වලට වෙන් කරලා තියෙනවා. නැත්නම් OS වලින් ලැබෙනවා. ඒතකොට ක්‍රියායන නිර්මාණයේ සිට අවසන් වීම දක්වා මෙහෙයුම් පද්ධති ක්‍රියායන තත්ත්ව රූප සටහන අඳින්න. ඔයාලට ප්‍රශ්නේ ටියුට් එකේමත් තියෙනවා. ප්‍රශ්න ටියුට් එකේමත් ඊගා පිටුවේ තියෙනවා මොකද්ද?
ඔව් ක්‍රියාන්ත අතර උපසටහන ඒකම අදින්න පුළුවන්. ඒක මම ඇඳින්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඒක දන්නවා. හරි ටියුට් එකේ උපසටහන තියෙනවා. ඒ උපසටහන ඒ අවස්ථා ටිකයි අවස්ථාවටපත් වීම හරියට පැහැදිලිව අඳින්න. මම පොඩ්ඩක් පෙන්නුවා. මෙහෙම. ඉතින් මේක මෙන්නේ පත් කිරීම කියලා කියනකොට මේ ටික එන්න ඕනේ මේ. නව නිර්මිත තත්වයේ තියෙන ක්‍රියායනයක් මේක ඒ කියන්නේ සූදානම් තත්වෙනේ. එතෙන්ට එනකොට ඇතුල් කිරීම. ඊගාවට මේක ධාවන තත්ත්වයට යවනකොට යැවීම. ඊගාවට ධාවන තත්ත්වයේ තියෙන එකක් නැවත සූදානම් මට්ටමට එනකොට මෙතන තියෙනවා කාලය ගත වීම. ඊගාවට මේ අවහිර කර තත්ත්වය වෙනකොට අයියෝ පොරොත්තුව. මේවා අනිවාර්යෙන් ලියන්න ඕනේ ඈ. හරි ඒ අවස්ථා ටික පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. හරියට ඒක පාඩම් කරගන්න බලා ගන්න ඈ. හරි මම හිතන්නේ මේ ටික දැන් කියන්න ඕනේ නැහැ ටික හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ පුතේ ඔන්න ඔක තමයි කියන්න තියෙන්නේ. ක්‍රියාන්ත අතර උපසටහන නැවත නැවත ඇඳලා ඉන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඒක දන්නවා යහ පිටුවේ තියෙනවා. හරි ඒක පිළිවෙලට අදින්න පුරුදු වෙන්න. හරි. මේ කතා කරන අතරේ මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඈ. අපි යමු ඊගා ප්‍රශ්නේ. ඔය අපි කතා කරේ 2011 ස්ට්‍රක්චර් ප්‍රශ්නේ. හරි අංක 2 2012 ස්ට්‍රක්චර් 2. හරි. ඒකේ ඔයගලන්ට පේනවා A සහ C කියලා කොටස් දෙකක් ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ B කොටස නෑ B කොටස වෙන පාඩමකින්. හරි. ඒ කියන්නේ ඒකේ ස්ට්‍රක්චර් ප්‍රශ්නය සම්පූර්ණයෙන් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒකේ එක කොටසක් වෙන පාඩමකින්. ඒ හින්දා වෙන පාඩමෙන් තියෙන කොටස මම අයින් කරලා තියෙන්නේ. OS කොටස විතරක් මේකට අරගෙන. හරි. බලන්න මේකේ තියෙනවා සකසනේ උපයෝගීකරණය. දෙවෙනි ප්‍රශ්නේ A කොටස 2012 ස්ට්‍රක්චර්ඩ්. සකසනේ ඒ කියන්නේ ප්‍රොසෙසරේ උපයෝගීකරණය අපි ඒකට කියනවා යුටිලයිසේෂන් කියලා. ප්‍රසක්ත කිරීම ඔප්ටිමයිස්. ප්‍රසක්ත කිරීම ඒ කියන්නේ වඩා හොඳින් භාවිතා කිරීම. සඳහා මෙහෙයුම් පද්ධතිය වල භාවිතා කරන ශිල්පීය ක්‍රම දෙකක් ලියන්න. රයිට් මට කියන්න කවුරු හරි මොකද්ද මේ උපයෝගීකරණය කියලා කියන්නේ? සෝදි මට උත්තර දෙන්න පුතේ මෙහෙයුම් පද්ධතියක උපයෝගීකරණය කියලා කියන්නේ මොකක්ද? sorry මෙහෙයුම් පද්ධතිය නෙවෙයි සකසනේ. sorry. සකසනේ උපයෝගීකරණය කියලා කියන්නේ මොකක්ද? එන්නේ පුතේ එන්නේ. CPU එකේ කාර්යක්ෂමතාවයේ පරිමාණය වෙනවා. right බොහොම හොඳයි. ඔව් මධ්‍ය සැකසුම ඒකකයේ නැත්නම් ප්‍රොසෙසරේ CPU එකේ කාර්යක්ෂමතාවය නැත්නම් CPU එකේ හැකියාව උපරිම ආකාරයෙන් වඩාත් හොඳින් ලබා ගැනීමට අපි කියනවා සකසනේ උපයෝගීතාවය කියලා. ඒක අපි මාතෘකාවක් විදිහට ඔය පාඩමේ කතා කරා. right. එහෙනම් ඒ කියන්නේ මධ්‍ය සැකසුම ඒකකයේ ප්‍රොසෙසරය අයිඩියල් තත්ත්වෙ තියෙන්න බෑ. අයිඩියල් කියලා කියන්නේ අලසලස තියෙන්න බෑ. පරිගණකයක් ක්‍රියාත්මක කරාට පස්සේ වඩාත්ම සාධනීය තත්ත්වය වඩාත්ම හොඳ තත්ත්වය ප්‍රසක්ත තත්ත්වය තමයි මොකද්ද? මධ්‍ය සැකසුම ඒකකයේ නිතරම ක්‍රියාකාරීව තියෙන්න ඕනේ. හරි? ඒතර එහෙම වුණොත් තමයි අපිට ඊටා වේගයෙන් සහ ඊටා අඩු කාලයකින් කාර්යයන් ගොඩක් කරගන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් කියන්නකො මට සුවදිම කියන්න මේ සකසනේ ඔය කියන උපයෝගීකරණයේ ප්‍රසක්ත කිරීම සඳහා මෙහෙයුම් පද්ධතිය වල භාවිත කරන ශිල්පීය ක්‍රම දෙකක්. බහුක්‍රියායනය. ඒ කියන්නේ එක ක්‍රියායනයක් විතරක් ක්‍රියායන ගොඩක් එකපාර ක්‍රියාත්මක වෙන්නේ. මධ්‍ය සැකසුම් ඒකකයේ දැන් අපි කතා කරනකොට පුතේ කතා කරන්නේ හොඳ උත්තරයක් ඔයා දුන්නේ. මධ්‍ය සැකසුම් ඒකකය ගැන අපි කතා කරනකොට කතා කරන්නේ විශේෂ තත්ත්වයේ මධ්‍ය සැකසුම් ඒකක හැර. ඒ කියන්නේ බහුහර සකසනයක් හැර එක මධ්‍ය සැකසුම් ඒකකයකට පුළුවන්ද එක සැරේ ක්‍රියායන කිහිපයක් ක්‍රියාවට නගන්න. සෝදි
බහුහර සකසනයකට හැර සාමාන්‍ය සකසනයකට පුළුවන්ද එක සැරේ ක්‍රියායන කිහිපයක් ක්‍රියාවට නගන්න. ඒ කියන්නේ ක්‍රියාත්මක කරන්න. පුළුවන්. ඈ? පුළුවන් සර්. කොහොමද? බහුක්‍රමලේඛන. right. රසින්දු ඉන්නව නේද? ඔව්. දැන් සොහදි කියනවා බහුහර සකසනයක් නොවන සාමාන්‍ය සකසනයකට එක සැරේ ක්‍රියායන කිහිපයක් ක්‍රියාවට නගන්න පුළුවන්. මොකක්ද ඔයාගේ උත්තරේ? මේ සම්දර්භ සූචනය පුළුවන් නැත්නම් ප්‍රොසෙසර් එකේ ටෙක්ස්ට් තියෙනවා නම් ඒ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ අකිල මොකද කියන්නේ? අකිල ඉන්නවද? මොකක් කියන්නේ සම්බන්ධ? පුළුවන්. කොහොමද? ඒක සම්බන්ධයෙන් පුළුවන් කියන්නේ කීපයක් වුණත් ඒකේ සිදු වෙන. එක සැරේ එහෙනම් පුළුවන් කියන්නේ මොකද්ද? කරන්න පුළුවන් ඒක සැරේකට හැබැයි එකයි පුළුවන්. නෑ මං අහන එකට නෙමෙයි කොල්ලෝ උත්තර දෙන්නේ. දැන් රසින් දුන්න උත්තරේ තුලත් මට අහන්න ප්‍රශ්නයක් තිබුණා. දැන් එයා කිව්වා සන්දර්භ සූචනයෙන් පුළුවන් කියලා. හරි පටලවා ගන්න එපා ඔයගොල්ලෝ. සන්දර්භ සූචනය කියලා කියන පුතේ ක්‍රියායන හුවමාරු වෙමින් ක්‍රියාත්මක කිරීමනේ. එක ක්‍රියායනයක් මතකයෙන් ඒ කියන්නේ RAM එකෙන් සකසනයට ගන්නවා. ඒක සකස් කරලා ඉවර වෙලා හෝ යම් ප්‍රමාණයක් සකස් කරලා හෝ ඒ ක්‍රියායනේ නැවත RAM එකට දාලා ආයෙත් RAM එකෙන් ක්‍රියායනයක් සකසනයට ගන්නවා. ඔය ක්‍රියායන හුවමාරුව තමයි සන්දර්භ සූචනය කියලා කියන්නේ. ඒතර එතන පැහැදිලිව මොකක්ද කියන්න තියෙන්නේ? සන්දර්භ සූචනයේ හරහා නැත්නම් සන්දර්භ සූචනය කියලා කියන යාන්ත්‍රණය මෙකනිසම් එක භාවිතා කරමින් ක්‍රියායන කිහිපයක් ක්‍රියාවට නගන බව ඇත්ත. හැබැයි එක සැරේකට එකයි. ඉතින් මගේ ප්‍රශ්නේ මොකක්ද? මගේ ප්‍රශ්නේ තමයි ඔයගොල්ලෝ හරියට මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. එතන මගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා කියලා කියන්නේ විභාගෙදිත් ඔයගොල්ලෝ ඔය අඩුපාඩු පුතේ ක්‍රියාවට නගනවා. මගේ ප්‍රශ්නේ තමයි බහුහර සකසනයක් නොවන සකසනයකට එක සැරේ ක්‍රියායන එකකට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? එකකට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා කියලා කියන පුතේ එකකට වඩා වැඩි ප්‍රමාණයක් සකස් කරන්න පුළුවන්ද කියන එක. හරි. අකිල දැන් උත්තරේ කියනවා. අකිල. බෑ. හරි. රසිදුත් ඒක ඔලුවට ගන්න. කවුද සෝදි ඒක ආරම්භ කරා සෝදිත් ඔලුවට ගන්න. නේ ඔයගොල්ලෝ පුතේ මෙහෙමයි දැන් ඔය කාරණේ සම්බන්ධව ඔයගොල්ලන්ගේ ඔළුවේ අවබෝධයක් තියෙනවා කියලා මම දන්නවා. ඒ විශ්වාසය මට තියෙනවා. හැබැයි ඒ අවබෝධය හරි ඒ වගේම ඔයගොල්ලන්ට ඒ විෂයේ කරුණු පිළිබඳව තියෙන විශ්වාසය ඊට වැදගත්. හැබැයි පුතේ ඒ අවබෝධය සහ විශ්වාසයට අදාළ උත්තරේ මුදා හරින්න ඕනි අහන ප්‍රශ්නෙට සාපේක්ෂව. හරි අපි දන්නවා වර්තමානයේ අපි භාවිතා කරන පරිගණකයකට වර්තමාන කියලා කිව්වට දැන් අවුරුදු ගානක ඉඳන් අපි භාවිතා කරන පරිගණකයකට ක්‍රියායන ඉතා විශාල ප්‍රමාණයක් මතකයේ රඳවලා තියාගෙන ක්‍රියාවට නගන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි ක්‍රියායන කොච්චර ප්‍රමාණයක් මතකයේ රඳවගෙන තියාගත්තත් අපි උදාහරණයක් ගත්තොත් එහෙම ක්‍රියායන තත්ත්ව රූප සටහන අනුව නව තත්ත්වයේ නිර්මිත තත්ත්වයේ ක්‍රියායන ගණනාවක් තියෙනවා. ඒ ක්‍රියායන අතරින් යම් ප්‍රමාණයක් සූදානම් තත්ත්වයේ තියෙනවා. ඒතර සූදානම් තත්ත්වයේ ක්‍රියායන ගණනාවක් තියෙනවා. නිර්මිත නව තත්ත්වයේ ක්‍රියායන ගණනාවක් තියෙනවා. එතනින් සූදානම් තත්ත්වයට ගත්ත ක්‍රියායන ගණනාවකුත් තියෙනවා. හැබැයි සූදානම් තත්ත්වෙන් ධාවන තත්ත්වයට එක සැරයකට යවන්න පුළුවන් එක ක්‍රියායනයයි. නේ? ඒතර බහුවාර සකසනයක් නම් නේ කීපයක් එක සැරේ සමාන්තරගතව ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි එක සකසනයක් ගැන කතා කරන්නේ. ඒ සකසනේ බහුහර සකසනයක් නම් බහුහර සකසනයක් කියලා කියන්නේ සැකසුම් ඒකක කිහිපයක් සහිත සකසනයක්. එහෙමනම් එක සැරේ සමාන්තරගතව කිහිපයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි තුන් හර හතරක් තිබුණොත් කෝස් හතරක් තිබුණොත් ක්‍රියායන හතරක් සමාන්තරගතව ක්‍රියාත්මක වෙනවා. කෝස් 8ක් තිබුණොත් 8ක් පුළුවන්. ඒක ඇත්තම අහන්නේ බහුවර සකසනයක් නොවන සකසනයකට එක සැරේ ක්‍රියාත්මක කරන්න පුළුවන් එක ක්‍රියායනය. එක ක්‍රියායනය. සුහදී
මම මේ කිව්ව කාරණේ එයා දුන්න උත්තරය අතර ඔයාට පරස්පරයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න. තේරුණා කිව්වේ. ඔව් ඔයාට පුතේ වැරදුනේ කොතනද කියන්න මට? අද මේ බහු ක්‍රමලේඛනය කියන්නේ එකපාර ක්‍රමලේඛක හිතයක් ධාවනය කරනවා. කොහෙ තියාගෙනද? සකසනේ. සකසනේ තියාගන්න බෑ කෙල්ලේ. ඒක තමයි මේ කියන්නේ. තියාගන්නේ මතකයේ. මං කියන්නේ තේරුණාද? අවශ්‍ය. ඔව්. හොඳට අහගන්න අනිත් අයත් ඒක සම්බන්ධ වෙන්න. දැන් මෙතන අහන්නේ සකසනේ උපයෝගීකරණය ප්‍රශක්ත කිරීම සඳහා මෙහියුම් පද්ධතිය වල භාවිතා කරන ශිල්පීය ක්‍රම දෙකක් ලියන්න. ඒ ශිල්පීය ක්‍රම දෙක යටතේ එකක් ඔයා කිව්වා බහු ක්‍රියායනය කියලා. කිව්වේ නැද්ද එහෙම එකක්? කිව්වස. ඔව් ඒකත් එක්ක තමයි මම වාගෙන් ප්‍රශ්න කරේ. හරිද? රයිට්. හිරුණි ඉන්නව නේද? හිරුණි? ඔව්. දැන් සෝහදිගෙන් උත්තරයක් ආවා. ඒක සම්බන්ධව දැන් ටිකක් අපි සාකච්ඡා කරා. සකසනේ උපයෝගීකරණය ප්‍රශක්ත කිරීම සඳහා මෙහෙයුම් පද්ධතිය වල භාවිතා කරන ශිල්පීය ක්‍රම දෙකක් ලියන්න කියන එක යටතේ සෝහදි එක උත්තරයක් දුන්නා බහු ක්‍රියායනය කියලා. එතකොට දැන් මේ බහු ක්‍රියායනය කියන උත්තරෙත් එක්ක දැන් මම මගේ පැත්තෙන් ප්‍රශ්න කළා පොඩි සංවාදයක් කරා අහගෙන හිටියනේ. හිටියා නේද? ඈ? ඔව්. ඔව්. එතකොට ඇයි මං එහෙම ප්‍රශ්න කරේ? ඒක දන්නේ සර්ද? දැන් ඒක මම ප්‍රශ්න කරේ ඇයි කියන එක ඔයාට දැනෙනවා නම් ඔයා ඉන්න හොඳ තැනක. දැනෙන්නේ නැහැ කියලා කියන්නේ ඉන්නේ නරක තැනක කියන එක නෙමෙයි ඈ. ඇයි මම මේ ප්‍රශ්න කරේ? බහුක්‍රියායනය කියන එකේ මේ සකසනය ඇතුලේ ක්‍රමරේඛ කිහිපයක් තියාගන්න බෑ එක වෙලාවක කියලා ඒක. එතකොට ඇයි මේ ඒ ක්‍රියායන වචනේ ක්‍රමලේඛ වචනේ පටලවන්නේ? ඈ? සාමාන්‍ය සකසනයක් ක්‍රියාත්මක වෙනකොට මේ සකසනය ඇතුලේ ක්‍රමලේඛ කිහිපයක් තියාගන්න බෑ. සකසනේ ඇතුලේ කොහොමත් පුතේ ක්‍රමලේඛ තියාගන්න බෑනේ. සකසනේ ඇතුලේ තියාගන්න පුළුවන්. තියාගන්න කියන වචනේ පාවිච්චි කරන්න එපා. මොකද දැන් සකසනේ කියන්නේ පුතේ මතකයක් නෙමෙයිනේ. සකසනේ කියලා කියන්නේ සකසනයක්. නේ RAM එක තමයි මතකය. එතකොට RAM එකේ ක්‍රියායන ක්‍රමලේඛ කිහිපයක් තියාගැනීම ගැන කතා කරන එක අපිට තර්කයක් ප්‍රශ්නයක් නෑයි. ඒක මතකයක් නිසා. සකසනයකදී ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ තියාගන්නවා කියන වචනේ නෙවෙයි. මොකද්ද පාවිච්චි කරන වචනේ? සකසනයක් ඇතුලේ සැකසෙනවා නැත්නම් ක්‍රියාත්මක වෙනවා. නේ එතකොට ඔයගොල්ලෝ කියන්න ඕනේ සකසනයක් ඇතුලේ ක්‍රමලේඛ කිහිපයක් එක සැරේ සකසන්න බෑ. එතකොට ක්‍රමලේඛ කිහිපයක් කියලා මේ කියන්නේ කොහොමද? ක්‍රියායන කිහිපයක් එක සැරේ සකසන්න බෑ. එක සැරේකට සකසන්න පුළුවන් එක ක්‍රියායනයයි. හරි හරි දැන් ආ උත්තරේ කියගෙන යන්නකො. අදහස් කියන්නේ දැන් මේක පැටලිලා වගේ හෝ නැත්නම් සංකීර්ණයි වගේ දැනෙනවා නම් මම ලේසි කරලා ගන්නම් ආපහු අදාළ තැනට මුල තැනට මේ කියන ප්‍රශ්නෙට උත්තරයක් විදිහට සුහදි දුන්නා බහු ක්‍රියායනය කියන එක. ඒ උත්තරය තුල මට ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි පුතේ මම මෙච්චර කතා කරන්නේ. හරි? මොකද මම ඔයගොල්ලන්ට හැමදාම කියන දේ අදත් කියනවා මොකද්ද? ඕගොල්ලෝ මගේ ගෝලයෝ මගෙන් ඉගෙනගත්ත දරුවෝ විදිහට සුළු හෝ අඩුපාඩුවක් තියන්නේ නැතුව උත්තර විභාගයට ලියලා එන්න ඕනි කියන ප්‍රාර්ථනාව විශ්වාසය මගේ ඔළුවේ තියෙනවා. මගේ තියෙනවා. ඒ නිසා තමයි මම මේ කතා කරන්නේ. හරි? නැත්නම් ඔය කමන්නේ නැහැ, අවුලක් නැහැ, ඔක ඉතර ගණන් දෙයක් නැහැ කියලා යන්න බෑ. ඒක වගකීමක් උදේ. හරිද? එතන සෝදි දුන්න උත්තරේ බහු ක්‍රියායනය කියන උත්තරේ. මේ උත්තරය තුල මට ප්‍රශ්නයක් තියෙනවා. මම නැවත කියනවා මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි මම මේ ප්‍රශ්න කරන්නේ. එතකොට මේ මට මේ දැනෙච්ච ප්‍රශ්නේ ඔයගලන්ට දැනෙනවා නම් ඒක ඉතා වැදගත්. හරි මම වාගෙන් අහන්නේ ඒක. එතකොට මේ උත්තරේ ගැටලු සහගතයි. මේ උත්තරේ ගැටලු සහගතයි. හරි ඔයාට ලොකු විස්තරයක් කියන්න අවබෝධයක් එන්නේ නැත්නම් හෝ
මම ප්‍රශ්න කරන වෙලාවේ ඒක හිතා ගන්න අමාරු නම් මට කියන්න. මේ උත්තරේ වෙනුවට හරි මෙතෙන්ට ගැලපෙන උත්තරයක්. මේ උත්තරේ වෙනුවට මෙතෙන්ට ගැලපෙන උත්තරයක් කියන්නේ. හිරුනි. කො කතරන්න? බහු ක්‍රියායනය කියලා කියන එක වෙනුවට ඊට වඩා ගැලපෙන උත්තරයක් කියන්නේ ඊට වඩා. මේක නොගැලපෙනවම නෙවෙයි ඈ. නමුත් මේක තුල තර්ක කරලා අපිට යම් ගැටලුකාරී තත්ත්වයක් කතා කරන්න පුළුවන්. ඔව්. ඔව් කවුද කතරන්නේ? ඔය හිරුනිට උත්තර දෙන්න අමාරු නම් වෙන අය වුණා කමන්නේ උත්තර දෙන්න කවුරු හරි? ප්‍රශ්නෙද ඉන්නවද? හා? මල්ටි ටාස්ක්. ඒ කියන්නේ බහුකාර්ය. ඔව් ඒතර පුතේ බහුකාර්ය කොහොමද කරෙන්නේ? ක්‍රියායන තත්ත්ව මාරු කරන්නේ. ඔව් ඒක හරි. ඒතර බහුකාර්ය කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ? බහුවාර සරසනයක් ඕනේ. නෑ. ආවේ විදිහේ ඈ? ආවේ විදිහේ අන්න හරි. එතකොට මේකට තව උත්තරයක් තමයි පුතේ කාල විභජනය. හරි. එතෙන්ට අපි යමුකෝ මේක ඉවර කළා. ප්‍රශ්න තුනේද උත්තර දුන්නේ බහුවාර සකසන කියලා. ඔව් දැන් එතෙන්ට යන්න එපා පුතේ. දැන් අපිට එහෙම එකක් කියලා නැහැ නෙමෙයි. අපිට එතෙන්ට යන්න අවසරයක් නැහැ. හරි. හොඳට ප්‍රශ්නෙත් එක්ක ඉන්න. මම කියන්නේ මම මේ නැවත මතක් කරනවා එක ලකුණක්වත් පොයින්ට් එකක්වත් පුතේ අඩු කරගන්න නැති කරගන්න හේතුවක් ඕගලන්ට නැහැ. මොකද හේතුව ඕගොල්ලෝ හරියටම අවශ්‍ය ටික ඉගෙනගෙන තියෙනවා. දැන් බලන්න මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට කිසිම තැනක ඕගලන්ට උගන්නපු නැති දේ තියෙයිද කියලා බලන්නකෝ. හරි? පැහැදිලිද? එතකොට දැන් ඕගොල්ලෝ ඉගෙන ගත්ත දේ පුතේ හරියට භාවිතා කරන්නයි දැනගන්න ඕනේ. ඒ නිසා මට ශනිකව මේකට උත්තරය කියලා මේක තමයි උත්තරය කියලා යන්න පුළුවන් වැඩක් නැහැ. ඕගොල්ලෝ තුල තර්කයක් ගොඩනගන්න ඕනි. ඇයි අපි මේ උත්තරයට ළඟා වුනේ කියන එක. එතකොට ඕගොල්ලෝ සරල සම්පූර්ණයි. බලන්න මේක පැහැදිලි ගැතින් පුතේ සකසනීය උපයෝගීකරණය. හරි එතකොට අපිට බහුවර සකසනීය කියලා නැහැ. බහුවර සකසනයක් වුණත් ප්‍රශ්නයක් නැහැ මේ කියන්නේ යථාර්ථයක්. හැබැයි මෙතන සකසනීය කියලා තියෙන්නේ ඒ සකසනය සුවිශේෂී සකසනයක්ද නැද්ද කියලා නැහැ. මොකද අපි දන්නවා අපේ සිලබස් එක ඇතුලේ බහුවර සකසන කියන සකසන වර්ගයේ විතරක් නෙමෙයි එකම සකසන වර්ගයේ විදිහට ඉගෙන ගන්න තියෙන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට දැන් මේ 2009 මේ සිලබස් එක හදනකොට 2009 නේ පුතේ 9 නෙමෙයි ඉතින් මේක 7 8 නේ හදන්න ඇත්තේ. 9 අවුරුද්දේනේ මේක එළියට දාන්නේ උසස් පෙළ කණ්ඩායමට. ඒ කට්ටිය 2011 විභාගෙ ලියන්නේ. එතකොට බහුවර සකසන කියලා කියන සංකල්පය අලුත්ම සංකල්පයක්. හැබැයි ඒක හැදිලා. බහුවර සකසන කියන එක ලෝකේ හැදිලා තිබුණේ. එතකොට හැබැයි සිලබස් එක ඇතුලේ ඒකට ලොකු අවධානයක් දුන්නේ නැහැ. හරි. ඊගාට බහුවර සකසන කියලා කියන එක උතේ දෙවෙනි පාඩමේ අගටත් එකතු කරන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ දෙවෙනි පාඩමේ අග මෙමරි කියලා කොටසක් තියෙනවනේ. ඒක දෙවෙනි පාඩමේ අග තියෙන 2 4 කියන කොටස මෙමරි මැනේජ්මන්ට් කියන කොටසට බහුවර සකසන කියන එක එකතු කරන්නේ. sorry. මෙමරි මැනේජ්මන්ට් නෙමෙයි. කම්පියුටර් ආකිටෙක්චර් කියන කොටසට. ඒ කියන්නේ දෙක කොටසට අගට එකහු කරන්නේ ප්‍රසංස්කරණය යටතේ 2019. පැහැදිලිද? මේ 2011 ප්‍රශ්නයක්. හරි එතකොට අපිට මෙතන බහුවර සකසන කියලා කියන එක පදනම් කරගෙන විතරක් උත්තර තෝරන්න බෑ. මොකද සකසනේ කියලා තියෙන්නේ. එතකොට අපි සාධාරණව හිතන්න ඕනේ. හරි? එතකොට බහුවර සකසනයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඒක බහුවර සකසනයක් වුණත් නැතත් අපි මේ කියන කතන්දරේ යථාර්ථයක් විය යුතුයි. හරි? රයිට් දැන් හිතුවට වඩා මේක ටිකක් එහා ගියා. හරි මම දැන් අර කාල විභජනය කියලා කියන එකට අපි එමු ඒකේ තව උත්තරයක් තමයි. ඒකට අපි දෙවනු එමු. මම අහන්නේ සුහදි දුන්න මේ උත්තරේ හරි මම ඕනනම් අවසානයේ නම් සුහදිට මේක නිවැරදි කරන්න දෙන්නම්. හරි බහු ක්‍රියායනයේ කියන උත්තරයට වඩා සාධාරණ උත්තරයක් උතෙන්ට අපිට ගත්ත හැකි. සුහදි මොකක්ද ඒ උත්තරේ? ඔයා කලින් කිව්වා.
ඔයා බහු ක්‍රම ලේඛනය යන්න හරි. බහු ක්‍රම ලේඛනය. ඔයා කලින් එක කියුණා. කිව්වා එයා කටින් එක එළියට වැන්නා. ආවා. මට ඒක ඇහුණා. හැබැයි මූලික වශයෙන් උත්තරේ දුන්නේ බහු ක්‍රියායනය. එතකොට පුතේ ඇයි බහු ක්‍රියායනය කියන උත්තරයට වඩා බහු ක්‍රම ලේඛනය කියන උත්තරේ වැදගත් කියලා කියන්නේ? දැන් පන්තියේ ඉන්න හැමෝටම මොක තේරෙන්න ඕනේ. ඔයා දුන්න බහු ක්‍රියායනය කියන උත්තරයට වඩා බහු ක්‍රම ලේඛනය කියන උත්තරේ වඩා හොඳයි වඩා සාධාරණයි කියලා මම කියන්නේ ඇයි? දැන් හැමෝටම මේක තේරෙන්නේ කියලා ඕනි කියලා මම කිව්වනේ. නේ? සෝදිම කියන්න බෑ. බහු ක්‍රමලේඛනයේදී ක්‍රමලේඛ කිහිපයක් දාවනේ. ඔව් ක්‍රමලේඛ කිහිපයක් මතකයේ තියාගෙන ඒ ක්‍රමලේඛ වලට අදාළ ක්‍රියායන මතකයේ තුල ගොඩනගලා නේ අර කියන සංදර්භ සුවිචනය කියලා කියන යාන්ත්‍රණය භාවිතා කරමින් ඒ ක්‍රියායන වලට අවස්ථාව ලබා දෙමින් ක්‍රියාත්මක කරනවා. එතකොට කාල විභජනය කියන එක තමයි ක්‍රියාත්මක වෙනවා. හරි කාල විභජනය කියන එක ක්‍රියාත්මක වෙනවා. දැන් ඔයගොල්ලෝ උත්තරේ මම වෙනම කතා කරන්නම්. එතකොට එතකොට ඇයි බහු ක්‍රියායනය කියන එක වෙනුවට බහු ක්‍රම ලේඛනයේ සාර්ථකයි කියන්නේ? උත්තරේ විදිහට. සෝදින උත්තර දෙන්න අමාරුද? වෙන කවුරු හරි ගමන් නැහැ පුතේ උත්තර දෙන්න මට. බහු ක්‍රියායනය කියන උත්තරේ කිව්වා කියලා ලොකු වැරද්දක් නැහැ. නමුත් ඒකේ අඩුපාඩුවක් තියෙනවා. ඊට වඩා ගොඩක් සාර්ථකයි. මෙතන ක්‍රියායනය කියන එකට වඩා ක්‍රම ලේඛනය කියලා කිව්වනම්. බහු ක්‍රම ලේඛනය. අකලම උත්තර දෙන්න යනවා. කියන්න කෝ. රසිදු එන්නේ නැවුදේ හා බහු ක්‍රමලේඛනයේ ගන්න උදි කියලා දැන් මම අහන්නේ බහු ක්‍රියායනය කියන උත්තරයට වඩා බහු ක්‍රම ලේඛනය කියන උත්තරේ සාර්ථක වෙන්න හේතුව දැන් ඒක සාර්ථකයි කියලා මම කියන්නේ. එතකොට මම මේ නිගමනේ හා ඒක සාර්ථක වෙන්නේ ඈ බහු ක්‍රියායනය කියන එක අර මේ හරියටම සාර්ථක වෙන්නේ බහුවර සකසනයකට. නෑ ඒක වර්ධි. බහුවර සකසනයක් නැති සාමාන්‍ය සකසනයක බහු ක්‍රියායනය තියෙනවා පුතේ. ඇයි නැත්තේ? බහු ක්‍රියායනය කියන එකෙන් අදහස් වෙන්නේ එක සැරේ ක්‍රියායන කිහිපයක් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ එක සැරේ ක්‍රියායන කිහිපයක් ධාවනය කරනවා කියන එක නෙවෙයි ඈ. බහු ක්‍රියායනය කියන එකේ තේරුම මතකයේ ක්‍රියායන ගණනාවක් තියාගන්නවා. තියාගෙන 1 by 1 ප්‍රොසෙසරේ හරහා ප්‍රොසෙස් කරනවා. හරි ප්‍රසිදු වැරදි මේ මතකයට යනවා මේ දැන් අවස්ථා කීපයකදී මම මේක තේරුම් ගන්න ලේසි වෙන මෙහෙම අදින්නම්කෝ. අපි හැම වෙලේම RAM එක මෙහෙම ඇන්දනම් CPU උඩින් යන්නේ මම මේ පැත්තට ගන්නම්කෝ. මේක RAM එක නම් ප්‍රසිදු අහගන්න අනිත් පැත්ත එක බලා ගන්න. මේක RAM එක නම් මේක CPU එක නම් ප්‍රොසෙසරේ නම්. හරිද? මේක ඇතුලේ ක්‍රියායන ගණනාවක් තියාගන්නවා RAM එකේ. right? ඒ ක්‍රියායන අතරින් අපි දන්නවා විවිධ තත්ත්වයන්ගේ පවතින ක්‍රියායන තියෙනවානේ. සූදානම් තත්ත්වයේ තියෙන ඒවා තියෙනවා නේ? පැහැදිලිද? නව තත්ත්වයේ තියෙනවා. ඒතර ඔතනින් සූදානම් තත්ත්වයේ තියෙන ක්‍රියායන එකක් CPU එකට දාලා ඒක සකස් කරලා අවුට්පුට් එක ගන්නවා නැවත RAM එකට. හරි? ඒතර මේ බහු ක්‍රියායන තමයි. ඒතර හැබැයි මේක ඇතුලේ එක සැරයකට සැකසෙන්නේ එකයි. බහුවර සකසනයක් නම් එක සැරේ කිහිපයක් පුළුවන්. ඕකයි වෙනස. හරි මේ වෙලාව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකද්ද? මූලික දේ ඒ කියන්නේ මෙහෙම ක්‍රියායන RAM එක තුල තියාගෙන 1 by 1 එක ක්‍රියායනයක් ඇතුළට ගන්නවා සකස් කරනවා ආපහු මෙහෙට දානවා තව ක්‍රියායනයක් ඇතුළට ගන්නවා සකස් කරනවා මෙහෙට දානවා. ඔක තමයි සකසනේ සාමාන්‍ය தත්ත්වය. ඔයා ඔය කියනා වගේ බහුවර සකසනයක් නම් හරි සැකසුම එක හතරක් තිබුණොත් එක සැරේ සමාන්තරගතව ක්‍රියායන හතරක් ඇතුළට ගන්න පුළුවන්. ශ්‍රේණිගතව නෙමෙයි ඈ. ශ්‍රේණිගතව කියන්නේ එකක් පස්සේ එකක් කියලානේ. නේ හර හතරක් තිබුණොත් කෝස් හතරක් තිබුණොත් හතරක් ඇතුළට ගත්ත හැකි. සකස් කරා අවුට් කරා.
ආයි 4ක් ගත්තා සකස් කරා අවුට් කරා. එහෙම පුළුවන්. හරිද? right? එතකොට මම ඔයගලගෙන් අහන්නේ දැන් මේක ගොඩාක් දුර ගියා. හරි? මම ඇහුවේ දැන් මේ කවුද? සෝදි දුන්න උත්තරේ බහු ක්‍රියායනය කියන එකට වඩා බහු ක්‍රමලේඛනය කියන එක වඩා සුදුසු වෙන්නේ ඇයි කියලා. හැබැයි ඔයගොල්ලෝ මේ පැත්තට ගියේම නැහැ. හරි? හැබැයි වෙන වෙන පැත්තකින් ප්‍රශ්න ඇහුවා ඒක හොඳයි. මෙහෙම හිතන්නකෝ පුතේ. එක ක්‍රමලේඛයක් ගන්න. වැඩි ඕනේ නැහැ. හරි? හිරුණි ආගන්න. එක ක්‍රමලේඛයක් ගන්න. එක ක්‍රමලේඛයක් පරිගණකයේ තුල ක්‍රියාත්මක වෙනකොටත් ඒ ක්‍රමලේඛයේ ධාරිතාව මත ඒ ක්‍රමලේඛයේ ක්‍රියායන ගණනාවකට කැඩෙන්නේ නැද්ද? සෝදි මට කියන්න. සෝදි. එක ක්‍රමලේඛයක් ගත්තත් ඒ ක්‍රමලේඛයේ මතකයේ තුල ක්‍රියායන ගණනාවකට කැඩිය යුතු නැද්ද? කැඩෙනවා. right. එහෙනම් පුතේ දැන් එහෙනම් RAM එකේ ක්‍රියායන ගණනාවක් පවතින්නේ නැද්ද? එක ක්‍රමලේඛයක් මූලික කරගෙන නැත්නම් එක ක්‍රමලේඛයකට අයත්ව තියෙනවා. දැන් ඔයා දුන්න උත්තරේ ගැන හිතන්න ඔයා දුන්නනේ බහු ක්‍රියායනය කියලා. කිව්වනේ දෙක. එතකොට එක දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ එහෙනම් මෙහෙම මේ සියලු ක්‍රියායන එක ප්‍රෝග්‍රෑම් එකකට අයත් නම් මේ සියලු ක්‍රියායන එක ප්‍රෝග්‍රෑම් එකකට අයත් ක්‍රියායන වුණා නම් හරිද? එතකොට මේ ක්‍රියායන 1 by 1 මේකට දාලා එකින් එක මේකට දාලා සකස් කර ගැනීමක් වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? සෝදි. වෙනවා. එතකොට මේකට බහු ක්‍රියායනය කියලා අපිට කියන්න බැරිද? පුළුවන්. හරි. හැබැයි එතකොට මේ බහු ක්‍රියායනයේ තියෙන්නේ එක ක්‍රමලේඛයක් මූලික කරගෙන. ඒක තමයි උත්තරේ තියෙන අඩුපාඩුව පුතේ. ඒ කියන්නේ බහු ක්‍රියායනය කියන එක සිද්ධ වෙන්න පුළුවන් එක ක්‍රමලේඛයක් මූලික කරන් හෝ ක්‍රමලේඛ කිහිපයක් මූලික කරගෙන. ඒක නම් කිව්ව එක තර්ක කරන්න ඉඩක් තියෙනවා කියලා. එතන අපෙන් අහන්නේ පුතේ මේ සකසනයේ ප්‍රයෝගීකරණය. හරි? ඒතර සකසනයක් වඩා කාර්යක්ෂමව භාවිතා කිරීම ගැන තමයි අපෙන් ප්‍රශ්නේ අහන්නේ. එතකොට බහු ක්‍රියායනය කියන උත්තරේ අඩුපාඩු සහිත වෙන්නේ ඇයි? මම කිව්වේ ඒක සම්පූර්ණයෙන් වැරදි නෙමෙයි. නමුත් අඩුපාඩු සහිතයි. අඩුපාඩු සහිත වෙන්නේ ඇයි? බහු ක්‍රියායනය කියන එක පවතින්න පුළුවන් එක ක්‍රමලේඛයක් මූලික කරගෙන. ඒ කියන්නේ එක ක්‍රමලේඛයක අන්තර්ගත වෙනවත් පුතේ ක්‍රියායන ගණනාවකට කැඩෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. හැබැයි සකසනේ ප්‍රයෝගිතාවය වැඩි වෙන්න මොකද වෙන්න ඕනේ? අර රසින්ද උත්තරයක් දුන්නා බහුකාර්ය කිරීම කියලා. ඒතර මම රසින්දෙන් අහුවා ඒක වෙන්නේ කොහොමද කියලා. ඒකට උත්තරයක් රසින්දෙන් හරියට ආවේ නෑ. මම බලාපොරොත්තු වෙන දේ ආවේ නෑ. කාල විභජනය එතන පාවිච්චි කරන එක හරියි. එතන වෙන්නේ මොකද්ද? බොහොම සරල දෙයක් මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා ඒක. මම කිව්වට පස්සේ තේරෙයි. බහුකාර්ය කියලා කියන පුතේ එකිනෙකට වෙනස් වූ කාර්යයන් කියන එක. එතන එකිනෙකට වෙනස් වූ කාර්යයන් කියලා කියන්නේ ඒ කාර්යයට ක්‍රමලේඛ වෙන වෙනම භාවිතා කරන්න ඕනේ කියන එක. එතන බහුකාර්ය தත්ත්වයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? බහු ක්‍රමලේඛනය. බහුකාර්ය தත්ත්වයේ ක්‍රියාත්මක වෙන්නේ බහු ක්‍රමලේඛනය. හරි. එතකොට RAM එක තුල විවිධ ක්‍රියාකාරකම් වලට අදාළ ක්‍රමලේඛ කිහිපයක් රඳවලා තියාගෙන ඒ ක්‍රමලේඛ වලට අදාළ ක්‍රියායන RAM එක තුල ගොඩනගලා ඒ ක්‍රියායන අර කියන කාල විභජනය කියලා කියන ක්‍රියාවලිය යටතේ කියන්නේ එක ක්‍රියායනයක් ඇතුළට දානවා නේ. ඒකට වෙන් කරපු කාලය තුල එක සලස් කරනවා. ඊට පස්සේ ඒක ආපහු RAM එකට දානවා. ආයි ඊගාව ක්‍රමලේඛයේ ක්‍රියායනය ඇතුළට ගන්නවා. ඒක ආපහු සකස් කරලා මේ RAM එකට දානවා. ආයි ඊගාව ක්‍රමලේඛයට අවස්ථාව දෙනවා. පැහැදිලිද? අන්න එහෙම ක්‍රියාත්මක වුණාම සකසනේ ප්‍රයෝගිතාවේ ඊටාම හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ එක ක්‍රමලේඛයකට අදාළ ක්‍රියායන RAM එකේ තියාගෙන ක්‍රියාත්මක කරනවට වඩා ක්‍රමලේඛ කිහිපයකට අදාළ ක්‍රියායන RAM එකේ තියාගෙන ක්‍රියාත්මක කරනකොට සකසනේ ප්‍රයෝගිතාවය උපරිමයි. අන්න ඒක තමයි වැඩි. අපිට කියන්නේ ඒකනේ. ප්‍රසක්ත කියලා කියන වඩාත් හොඳ. පැහැදිලිද? එහෙනම් අපිට මේකේ උත්තරේ ගන්න තියෙන වඩාත්ම හොඳම උත්තර දෙක තමයි බහු ක්‍රියායනයේ වෙනුවට ලියන්න බහු ක්‍රමලේඛනය දෙක කාල විභජනය. කාල විභජනය කියලා කියන්නේ ඒ ක්‍රියායන සඳහා ඒ ක්‍රමලේඛයට අයත් ඒ ක්‍රියායන සඳහා නිශ්චිත කාලයන් වෙන් කරලා ඒ කාලයන් තුල ක්‍රියායන කොමාරු කරමින් ක්‍රියාත්මක ඉදතර සන්දර්භ සූචනය කොහොමත් වෙනවා. හැබැයි සන්දර්භ සූචනය මේකට උත්තරයක් වෙන්නේ නැත්තේ ඇයි? ප්‍රශ්නෙ මට කියන්න. සන්දර්භ සූචනය කියලා කියන එක මේකට උත්තරයක් නොවෙන්නේ ඇයි?
ප්‍රසිදු ඈ ඒක අවස්ථාව මේකේදී මගේ භාවිතය රයිට් මොකද්ද මට කියන්නේ ඒක උත්තරයක් නොවන අවස්ථාව මට කියන්න මුල්ම ආරයට ඒක තමයි විතර අන්න හරි අන්න ඒක තේරුණා නම් හරියටම හරි. ඒ කියන්නේ સંદર્ભ සූචනය කියලා කියන එක මේකට උත්තරයක් නොවෙන්නේ સંદર્ભ සූචනය කියලා කියන යාන්ත්‍රණයේ මෙකනිසම් එක ඒ ක්‍රියාවලිය එක ක්‍රම ලේඛයක් පමණක් ධාවනය වෙනකොටත් පාවිච්චි කරනවා. හිතන්න උදේ ඔයගොල්ලෝ. එක ක්‍රම ලේඛයක් විතරක් මතකයේ තියාගෙන ධාවනය කරනකොට ඒ ක්‍රම ලේඛයට අදාළ ක්‍රියායන ගණනාවක් මතකයේ තියාගෙන එකක් දානවා ක්‍රියාත්මක කරනවා ආයි ගන්නවා ඊගායක දානවා ක්‍රියාත්මක කරනවා ගන්නවා ඔය විදිහට හෝමාරෝ සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට સંદર્ભ සූචනය කියලා කියන එක ක්‍රමලේඛ කිහිපයක් ක්‍රියාත්මක වෙනකොටත් භාවිතා කරනවා එක ක්‍රමලේඛයක් පමණක් ක්‍රියාත්මක කරනකොටත් භාවිතා කරනවා. හරි. ඒ නිසා එක ක්‍රමලේඛයක් විතරක් ක්‍රියාත්මක කරනකොට භාවිතා කරන ක්‍රමයක් යාන්ත්‍රණයක් සකසනීය ප්‍රයෝගිතාවයේ ප්‍රසක්ත කරන්න උත්තරයක් විදිහට ගන්න බෑ. අපි අනිවාර්යයෙන්ම සකසනීය ප්‍රයෝගිතාවය හරි නියම විදිහට භාවිතා කිරීම සඳහා උත්තරයක් විදිහට ගන්නවා නම් ගන්න ඕනි. ඒකටම සපෝට් කරන ක්‍රම. ඒක මම කිව්වේ අපිට මේකට එහෙම දේවල් ගන්න පුළුවන් වුණාට ඒක ගැලපෙන්නේ නැහැ කියලා. හරි ඔයගොල්ලෝ හිතන්න ඕනිය. හරි එතන බහුක්‍රම ලේඛනය කියලා කිව්වම ක්‍රම ලේඛ ගණනාවක් මතකයේ රඳවලා තියාගෙන ක්‍රියාවන් නගනවා. එතකොට සකසනීය උපයෝගිතාව උපරිම පාවිච්චි ගන්න පුළුවන්. එතන පාවිච්චි කරන යාන්ත්‍රණයක් කාල විභජනය. ඒ කියන්නේ ඒ ක්‍රම ලේඛයේ තියෙන ක්‍රියායන සඳහා වෙන වෙනම කාල වෙන් කරලා හරි එක ක්‍රම ලේඛයක ක්‍රියායනයක් ක්‍රියාත්මක වෙලා ඉවරුනහම හෝ ඒකට දාලා කාලය ඉවරුනහම හෝ ඒක ටක් ගාලා දානවා කොහෙටද රැම් එකට දාලා ආපහු වෙන ක්‍රියායනයක් ගන්නවා. ඒතර සකසනේට නිකන් ඉන්න අවස්ථාවක් ඇත්තෙම නැහැ. දිගටම වැඩ. රයිට්. ඇති මම මගේ පැත්තෙන් කියන්න ඕනේ කාරණා ටික මම කතා කරා. ඔයගලන්ට පුළුවන් ඔයා සම්බන්ධව අහන්න මොනවද තියෙනවා නම් තවදුරටත් අහන්න. හිරුණි කාරණා ටික හරියට තේරුණාද? මම කියන්නේ ඔයගලන්ට අවබෝධයක් නැතුව නෙමෙයි මේ තියෙන්නේ. අවබෝධය තියෙනවා. හැබැයි ඒ වෙලාවට ඒ දේවල් මතක් වෙන්නේ නැහැ. ඒක ඔය මට්ටමේදී ඔය කාලෙදී ඇති. හරි. ඒක තව පොඩ්ඩක් ප්‍රගුණ කරගමු. කියන්න මට. කියන්න ඈ? ගැටලුවක් නැද්ද? හරි. අර බහු සම්බන්ධ කියන එක මේ බහු අරකට පස්සන්තර වලට හරියට නබුද? එහෙනම් පුතේ. බහු සම්බන්ධ කියන එක මට දෙඩි මේ බහු අරකට වලට හරියට නබුද? ඔව් ඔව්. මල්ටි ත්‍රෙඩින් බහු අරකට වලට වැටෙන්නේ ඈ? බහු අරකට වලට වැටෙන්නේ නෑ. මල්ටි ත්‍රෙඩින් කියලා කියන්නේ පුතේ ඒකත් ඒ ටෙක්නික් එකක් ටෙක්නොලොජි එකක් නේ. කියන්නේ එතන කරන්නේත් අර ක්‍රමලේඛයක තියෙන උපදේශ පොඩි කොටස් වලට කඩලා කොටස් වශයෙන් ක්‍රියාත්මක කිරීම තමයි එතන වෙන්නේ. හරි? බහු කොට කියලා කියන්නේත් ඕකටනේ. බහු සම්බන්ධක බහු කොට කියලා කියන්නේත් ඕකමයි. කියලා මල්ටි ත්‍රෙඩින් කියලා කියන්නේ ඒක. එතකොට ඒක ඊට කලින් භාවිතා කරපු සකසන වලට වඩා ටිකක් සුවිශේෂී. කොහොමත් කැලිය වලට කඩලා තමයි ක්‍රියාත්මක කරන්නේ. හැබැයි කැලිය වලට කඩනකොට අර මම කිව්වේ අනුක්‍රියායන කියලා. ඒ වගේ විශේෂ තත්වයක් එතන තියෙනවා. ඒකයි අර දැන් මම ඔයගොල්ලන්ට ඒක උගන්වන්නට කිව්වේ ඒකයි. දැන් අපේ සිලබස් එක ඇතුලේ බහු සම්බන්ධක නැත්තම් මල්ටි ත්‍රෙඩින් කියලා කියන එක වෙනම මෙහෙයුම් පද්ධති වර්ගයක් විදිහට තමයි හඳුන්වා දෙන්නේ. නමුත් ඒක වැරදි. කරන්න දෙයක් නැහැ. ඒක එහෙම තියෙනවා. මම ඔයගොල්ලන්ට උගන්වනකොට ඒක කිව්වා. නමුත් මල්ටි ත්‍රෙඩින් කියලා කියන්නේ සකසනයක ආපු විශේෂ ගුණාංගයක්. හරි? ඒක ආවේ හයිපර් ත්‍රෙඩින් ටෙක්නොලොජි කියලා. Pentium 4 එකේ ආවේ පුතේ. Pentium 4 P4 කියලා අහලා තියෙනවද ඔයගොල්ලෝ? Pentium process ගැන අහලා තියෙනව නේද? හවුද නැද්ද කියන්නේ? ඈ? අහලා තියෙනවනේ. ඒ කියන්නේ Intel-ලා නේද මයික්‍රොප්‍රොසෙසරේ පුතේ ලෝකෙට බිහි කළේ මයික්‍රොප්‍රොසෙසරේ මුලින්ම ලෝකෙට හඳුන්වා දුන්න සමාගමනේ Intel සමාගම. හරි? ඒතර Intel ප්‍රොසෙසරේ හදලා ඒගොල්ලෝ ඒ ප්‍රොසෙසර්ස් නම් කරන් ආපු රටාවක් තියෙනවා. ඒක මම ඔයගොල්ලන්ට ඉගෙනුවා දෙවෙනි පාඩමේ. හරි? මතකද දන්නේ ඒවා? ඒ රටාව මත නිශ්චිත තත්ත්වයක් ගොඩ නැගුණා මෙන්න මෙහෙම. හරි? ඒගොල්ලෝ ඒක 80යි 88 කියලා නම් කරා. ඊට පස්සේ 80යි 86 කියලා නම් කරා. මේ නම් දෙන්නේ මොකක් හරි හේතුවක් අතුව වෙන්නේ නැති. ඒක මොකද්ද කියන හරියට පැහැදිලි නෑ. ඊට පස්සේ මෙන්න මේ 86 කියන පුතේ ගියාට ඉස්සරහට ගෙනාවා ඒගොල්ලෝ. ඊට පස්සේ 80යි 286.
80යි 386. 80යි 486. ඔන්න ඔය විදිහට තමයි ඉස්සරහට ආවේ. දැන් මේකේ ප්‍රභේද තිබුණා. මේවයි ප්‍රභේද තියෙනවා. මේකේ තියෙනවා SX කියලා ප්‍රභේදයක් තිබුණා. SX1 කියලා ප්‍රභේදයක් තිබුණා. ප්‍රභේද ගණනාවක් ආවා. තව එකක් ආවා DX කියලා. ඔය වගේ ප්‍රභේද ආවා. ඒ ගැන හිතන්න යන්න එපා. මේ විදිහට තමයි ඉස්සරහට ආවේ. හරි. මෙහෙම ඇවිල්ලා එකපාරට ඒගොල්ලෝ මේක වෙනස් කරා. ඒතර වෙනත් සමාගම් වල බලපෑමක් ඒකට ආවා කියන එක තමයි කියන්නේ. ඒක මම මේ වෙලාවේ ඇදලා ගන්න නැහැ තේරුමක් නැති හින්දා. හරි. කාලනාස් වෙන හින්දා දැන් ඔයගොල්ලන්ට පේනවනේ දැන් අපි වුණත් ඒ කාලේ කම්පියුටර්ස් වල භාවිතයට කියන්න පුරුදු දැන් අපි කියන්නේ i3 කම්පියුටරයක් i5 එකක් i7 එකක් කියලා කියන්නේ වර්තමානයේ. ඒ වගේ ඒ කාලේ අපි කියන්න පුරුදුලා හිටියේ 286 කම්පියුටරයක් 386 කම්පියුටරයක් 286 කියලා කියන්නේ 286 කියන එක. 386 කියලා කියන්නේ 386 කියන එක. ඒතර ඔය විදිහ තමයි අපි පරිගණක නම් කරන්න පුරුදු වෙලා තිබුණේ ප්‍රොසෙසරය මූලික කරගෙන. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ මෙතනින් පස්සේ සාමාන්‍යයෙන් වෙල්ද වලට එනවනම් එන්න ඕනේ මොකක්ද ඊගාවට? 86 286 386 486ත් ආවා නම් ඊගාවට එන්න ඕනේ ප්‍රොසෙසරය මොකක්ද? 80යි 586 නේ. එහෙම බලාපොරොත්තුවක් පරිගණක පරිශීලකයෙක්ගෙන් තිබුණා. දැන් i9 ප්‍රොසෙසරෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙන පුතේ i11 කියලා එකක් එයි කියලා. එයිද නැද්ද කියන එක වෙනම කතන්දරයක් නේ. එහෙම බලාපොරොත්තු වෙන්න අපිට අයිතියක් තියෙනවනේ. නේ? හැබැයි එහෙම උනේ නෑ Intel-ලා ඊට පස්සේ තමයි පුතේ Pentium කියන නම සහිත CPU එකක් හඳුන්වා දුන්නා. ඊට පස්සේ ඒකේ ප්‍රභේද ආවා. Pentium Pro කියලා කිව්වා, Pentium MMX කියලා කිව්වා. MMX කියන තමයි ඔය multimedia extension ආවේ. ඊගාවට එක Pentium 1 කරා, 2 කරා, 3 කරා, 4 කියලා. ඊගාවට Pentium 5 කියලා එකක් ආවේ නෑ. ඒ වෙනකොට ඒගොල්ලෝ එක තමයි Pentium D කියන එක. අන්න Pentium D වල තමයි පුතේ dual කියන concept එක ආවේ. කියන්නේ බහුහර සකසන ඉස්සලාම ආවේ. ඊගාට Pentium D එක ආවා. හරි. Pentium මේ core to do එක ආවා. ඊගාට quad core එක ආවා. ඊට පස්සේ තමයි ඉුවේ i series එක. i3 එක, i5 එක, i7 ඔය විදිහට ඉස්සරහට ආවා. ඒතර ඔය Pentium 4 කියන processor එකත් එක කියන්නේ dual කියන සංකල්ප එන්න කලින් තමයි Pentium 4 HD technology කියලා sorry. මේ HD technology කියලා processor එක ආවා. Pentium 4 වල HT technology එක. ඒ කියන්නේ hyper threading කියන එක. හරි. ඒ විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් උපදෙස් ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහේ යාන්ත්‍රණයක් processor එකේ හැදුවා. හරි. ඒකට අනුගත වෙනවා operating system එකයි. ඒක තමයි කතන්දරේ. මේ එතකොට ඔයගොල්ලෝ උත්තර සපයනකොට පුතේ පටලව ගන්න නැතුව වඩාත්ම ගැළපෙන උත්තරේ එකට මාක් කරන්න. ඒක තමයි ඔයගොල්ලන්ට මම ප්‍රශ්න කරන්න කියලා කියන්නේ. ඒ උත්තර හා සම්බන්ධව. එහෙනම් මේකේ අපිට ගන්න පුළුවන් උත්තර දෙක තමයි මොකද්ද? බහු ක්‍රමලේඛනය සහ කාල විභජනය. right? ප්‍රොසෙසරයේ උපයෝගීකරණය වඩාත්ම ප්‍රසක්තව පාවිච්චි කරන්න භාවිත කරන උපක්‍රම දෙකක්. ශිල්පීය ක්‍රම දෙකක්. හරි. වෙන අහන්න දැන් මේක තියෙනවද? මේ කාරණේ සම්බන්ධව වෙන අහන්න දෙයක් තියෙනවද? ඇහෙන්නේ නැද්ද? අතාක්ෂ මතකයි. ඔව්. ඒක මේ තවදනේ උපයෝගී කරන එක නෑ. අතත්්‍ය මතකයෙන් වෙන්නේ පුතේ මේ අර RAM එකට RAM එකේ ඉතුරු වෙලා තියෙන ඉඩේ ධාරිතාවයට වඩා වැඩි ධාරිතාවයකින් යුත් ක්‍රමලේඛයක් ක්‍රියාත්මක කරන්න බැරි වීමට උත්තරයක් විදිහට අතත්්‍ය මතකය ආවේ. හරි. ඒ කියන්නේ සකසනීය උපයෝගීතාවය කියලා කියන එකෙන් අදහස් කරන්නේ RAM එකට ක්‍රමලේඛයක් ගන්න පුළුවන්ද බැරිද කියන කතන්දරේ නෙවෙයිනේ. මම කියන්නේ දැන් අතත්්‍ය මතකේ නැති වුණත් ඔයා හිතන්නකෝ අතත්්‍ය මතකයේ කියන එක නැති වුණත් RAM එකේ ඉඩ ප්‍රමාණවත් වන මට්ටමේ ඕනෑම ක්‍රමලේඛ ප්‍රමාණයක් ගන්න පුළුවන් නේ පුතේ RAM එකට ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද? අතත්්‍ය මතකයේ ආවේ අරකට උත්තරයක් විදිහට. ඒ කියන්නේ RAM එකට ක්‍රමලේඛයක් ලබා ගන්න RAM එකේ ඉඩ මදි හින්දා මදි වෙනකොට ක්‍රමලේඛ ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. අන්න ඒකට උත්තරයක් විදිහට තමයි අතත්්‍ය මතකයේ ආවේ. තව දිනවද? අතත්්‍ය මතකය කියලා කියන එක ඍජු ලෙස සපෝට් කරන්නේ නැහැ උපයෝගකරණයට. හරි. ඒතර අතත්්‍ය මතකයේ සපෝට් කරන්නේ RAM එකට ක්‍රමලේඛ වැඩි ප්‍රමාණයක් ලබා ගන්න විතරයි.
ඒතර අතත්්‍ය මතකයක් නැතුවත් කුඩා ක්‍රමලයක කිහිපයක් ඕයිනම් RAM එකට ගන්න පුළුවන්. C කොටස. බලමු අපි නම් මෙහෙයුම් පද්ධතියක ක්‍රියාවලියක් ඒ කියන්නේ process. ක්‍රියාවලියක් ක්‍රියායනයක් කියලා සිංහලෙන් කියනවා. ඒකට process කියලා ඉංග්‍රීසියෙන් කියනවා. create නැත්නම් new මේ නව තත්ත්වයෙන් මේ නව තත්ත්වය waiting ඒ කියන්නේ නැවතිලා ඉන්න තත්ත්වය. ඒ waiting තමයි පුතේ සූදානම් තත්ත්වය කියලා කියන්නේ. හරි. ඊගාට running terminated කියලා කියන්නේ අවසන් කළ තත්ත්වය. block අවහිර කළ තත්ත්වය. shut out and waiting. ඒ කියන්නේ මොකද්ද? shut out and waiting කියලා කියන්නේ ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින තත්ත්වය. shut out and block කියලා කියන්නේ ප්‍රතිහරණය කළ සහ අවහිර කළ තත්ත්වය. නේ ඒතර අපි දන්නවා මේ waiting කියලා කියන්නේ සූදානම් තත්ත්වය. සූදානම් තත්ත්වයේ කිසියම් ක්‍රියායනයක් වැඩි කාලයක් තිබුණොත් ඒක දාවන තත්ත්වයට යන්න පරක් වුණාම ඒක දානවා අතත්්‍ය මතකයේට ස්ටේට් එක තමයි තත්ත්වය තමයි මොකද්ද? shut out and waiting. ඒ කියන්නේ ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින තත්ත්වය. ඒ වගේම අවහිර කළ තත්ත්වයේ ක්‍රියාවලියක් වැඩි වෙලාවක් අවහිර කළ තත්ත්වයේ තිබුණොත් ඒක දානවා නැවත අතත්්‍ය මතකයට. එතකොට අපි කියනවා shut out and block කියලා. කියන්නේ ප්‍රතිහරණය කළ සහ අවහිර කළ තත්ත්වය කියලා. එතකොට මේ තියෙන්නේ ක්‍රියායන තත්ත්ව රූප සටහනට අදාළ තත්වයන් 7ම තියෙනවා. හැබැයි 7ම දීලා තියෙන බාහිර ඉංග්‍රීසියෙන් මේක මන් දුන්නාට මේ විභාගයට ආපු විදිය. යන අවස්ථාවලින් එක් අවස්ථාවක පවතී. හරිද පුතේ? ඕනෑම මොහොතක ක්‍රියායනයක් පවතින්නේ ඔය අවස්ථා 7න් එක අවස්ථාවක. හරි? ඒක තමයි ක්‍රියායන තත්ත්ව රූප සටහනෙන් අපිට පෙන්නන්නේ. දැන් අපිට කියනවා මෙහෙම. ක්‍රියාවලියකට බ්ලොක් අවස්ථාව වෙත ඍජුවම සංක්‍රමණය විය හැක්කේ ඉහත සඳහන් කුමන අවස්ථාවේ අවස්ථාවල සිටද? හොඳ ප්‍රශ්නයක් අහන්නේ. ක්‍රියායන තත්ත්ව රූප සටහනට අනුව ඕනෑම ක්‍රියාවලියක් ඒ කියන්නේ ක්‍රියායනයක් මේ අවස්ථා 7න් එකක තිබිය යුතුයි. අපෙන් අහනවා ක්‍රියාවලියකට බ්ලොක් අවස්ථාවට ඒ කියන්නේ පුතේ අවහිර කළ අවස්ථාවකට. අවහිර කළ අවස්ථාවකට ඍජුවම එන්න පුළුවන් වෙන්නේ. හරි? අවහිර කළ අවස්ථාවකට ඍජුවම එන්න පුළුවන් වෙන්නේ සංක්‍රමණ විහාරයේ ඉහසඳන් කුමන අවස්ථාවේ අවස්ථාවල සිටද? උත්තර දෙන්න බං. අපි හැමෝම මේ වෙලාවේ දැනගෙන ඉන්න ඕනේ මොකද්ද? අවහිර කළ තත්ත්වය නැත්නම් බ්ලොක්ඩ් කියලා කියන ස්ටේට් එකට එන්න තියෙන ප්‍රධානම අවස්ථාව තමයි මොකද්ද? දාවන අවස්ථාව. දාවන අවස්ථාවේ පවතින ක්‍රියායනයක් තමයි කොහොමත් නෙමෙයි සාමාන්‍යයෙන් එන්නේ කොතෙන්ද? අවහිර කළ අවස්ථාවට. ඒ කියන්නේ දාවන තත්ත්වයේ පවතින ක්‍රියායනයක් ඉන්පුට් අවුට්පුට් අවශ්‍යතාවයක් මත වුණොත් ඔකට තමයි අපි කෙටියෙන් කියන්නේ IO ඉන්ටරප්ට් එකක් නැත්නම් IO පොරොත්තුවක් කියලා. එහෙම අවශ්‍යතාවයක් මත වුණොත් ඒ ක්‍රියායනයේ දාවන තත්ත්වයේ తాවකාලිකව නවත්තලා ඒක ගෙනියනවා කොහටද? අවහිර කළ තත්ත්වයට. එහෙනම් අවහිර කළ තත්ත්වයට කිසියම් ක්‍රියායනයක් ළඟා වෙන්න සංක්‍රමණය වෙන්න තියෙන මූලික අවස්ථාව තමයි මොකද්ද? දාවන තත්ත්වය. හරි. හැබැයි පුතේ අපිට මෙතන තියෙනවා අවස්ථාවේ අවස්ථාවල සිටද කියලා. සමහරට එක අවස්ථාවක් වෙන්න පුළුවන්, ඒක දාවන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව අවස්ථා තියෙන්න පුළුවන්. මට කියන තවත් අවස්ථා තියෙනවා. ක්‍රියායනයක් අවහිර කළ තත්ත්වයට එන්න තවත් අවස්ථා තියෙනවා. හා? කොහෙද? මොකක්ද අවස්ථාව? shut out and block. Shut out and block කියන එක බොහොම හොඳයි. ඒ කියන්නේ ප්‍රතිහරණය කළ සහ අවහිර කළ තත්ත්වය. මේ බලන්න. රූප සටහනේ පුතේ ඒක ඉතා හොඳින් පැහැදිලි කරලා තියෙනවා. මෙන්න බලන්න. මහත්ම උත්තරේ ලිව්වේ නැත්තේ ඒකයි. මේ බලන්න. මෙතන අපි දන්නවා රූප සටහන අනුව අනිවාර්යයි නිර්මිත නව තත්ත්වයේ පවතින ක්‍රියායනයක් ඒ දාවන තත්ත්වයට එනවා. දාවන තත්ත්වයේ පවතින ක්‍රියායනයක් තමයි යැවීම කියලා කියන ක්‍රියාවලිය හරහා එන්නේ කොතෙන්ද? නිර්මිත නව තත්ත්වයේ පවතින ක්‍රියායනයක් සූදානම් තත්ත්වයට එනවා. සූදානම් තත්ත්වයේ පවතින ක්‍රියායනයක් තමයි මේ B කියන දාවන තත්ත්වයට යවන්නේ.
ධාවන තත්ත්වයේ පවතින ක්‍රියායනයක් තමයි IO පොරොත්තුව මත එන්නේ D කියන්නේ අවහිර කළ තත්ත්වය. ඒතර අවහිර කළ තත්ත්වයේ පවතින ක්‍රියායනයක් වැඩි වෙලාවක් එතන හිටියොත් ඒක සස්පෙන්ඩ් කරනවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිහරණය කළ සහ අවහිර කළ තත්ත්වයට එවනවා. හරි? පැහැදිලිද? රයිට්. එතකොට ඒ එන්නේ අර සස්පෙන්ඩ් කරන తాවකාලිකව අත්හිටු වීම. ඒ මත. ඒ වගේම එතන තියෙන එකක් නැවත අවහිර කළ තත්ත්වයට එනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මොකද? අන්න ඒවා හොඳට ඔළුවට ගන්න. නැත්නම් පුතේ ඒගොල්ලෝ ධාවන තත්ත්වය කියලා විතරක් ලියුවා නම් හම්බෙන්න ඕනි ලකුණු වලින් භාගයයි. හරි? එතකොට අවහිර කළ තත්ත්වයට කිසියම් ක්‍රියායනයක් එන්න පුළුවන්. ඍජු සංක්‍රමණ අවස්ථා දෙකක් තියෙනවා. මූලිකම එක තමයි ධාවන අවස්ථාව, ධාවන තත්ත්වය. ධාවන තත්ත්වයෙන් අවහිර තත්ත්වයට එනවා. ඒ වගේම තමයි ප්‍රතිහරණය කළ සහ අවහිර කළ තත්ත්වයකකුත් අපහු අවහිර තත්ත්වෙට එන්න පුළුවන්. මේ කියන්නේ මේකට උත්තර දෙකක් තියෙනවා. හරි? රයිට්. මෙතන තේරුම් ගන්න මේ ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින තත්ත්වයට එන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. මොකක්ද ඒ? නව තත්ත්වයේ ක්‍රියායනයක් සූදානම් තත්ත්වයට යන්නේ නැතුව වැඩි වෙලාවක් ගත වුණොත් එනවා මේකට මේ ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින තත්ත්වය. සූදානම් තත්ත්වයේ වැඩි වෙලාවක් තිබුණොත් ඒත් එනවා ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින තත්ත්වය. ඒ වගේම තමයි ප්‍රතිහරණය කළ සහ අවහිර තත්ත්වයේ වැඩි වෙලාවක් තිබුණොත් ඒක එනවා ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින තත්ත්වය. ඇවිල්ලා යනවා. වැඩි වෙලාවක් තිබුණොත් නෙමෙයි. අයියෝ සම්පූර්ණ කරාට පස්සේ මෙතනින් ඇවිල්ලා මෙහෙට යනවා. හරි? ඉතින් අයියෝ සම්පූර්ණ කරාට පස්සේ මෙහෙන් යන්නත් පුළුවන්. මෙහෙට ඇවිල්ලා මෙහෙන් යන්නත් පුළුවන්. ඒක මම කිව්වා ඔපරේටින් සිස්ටම්ස් අනුව පොඩ වෙනස් වෙනවා කියලා. එහෙනම් මේ ප්‍රශ්නේ මොකක්ද උත්තරේ තියෙන්නේ? උත්තරය අපිට ගන්න තියෙන්නේ එක මම මෙතන ලියන්න එක ධාවන තත්වය දෙක ප්‍රතිහරණය කළ අවහිර කළ තත්ත්වය. ඒ වගේම හිතන්න ධාවන තත්වය දෙක ප්‍රතිහරණය කළ හා අවහිර කළ තත්ත්වය. අවහිර කළ තත්ත්වය right. මේ අවස්ථා දෙකෙන්ම අවහිර තත්ත්වයට ඍජු වෙන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. එතකොට දෙවෙනි ප්‍රශ්නේ 2012 ස්ට්‍රක්චර්ඩ් එකක් නේ. ඒකේ AC කියලා කොටස් දෙකක් ඇවිල්ලා තියෙන්නේ B ඇවිල්ලා නැහැ. යමු තුන්වෙනි ප්‍රශ්නෙට. හරි? අර උත්තර ටික හරිනේ. මම උඩට ගන්නම්. right. බලන්න ඒක කියනවා ඒක සම්පූර්ණ ප්‍රශ්නයක් පුතේ මේ කොටස් තුන ඇවිල්ලා තියෙනවා. හරි? ඒක එසේ එකක් 2012 එසේ රචනා ප්‍රශ්නයක් විදිහට ඇවිල්ලා තියෙනවා. right? රචනා ප්‍රශ්නයේ ඒ කොටස පරිගණකයක් තුළ ක්‍රියාත්මක වෙමින් පවතින යෙදුමක් an application. ඒ කියන්නේ software එකක් නැත්නම් ක්‍රමලේඛයක් ක්‍රියාත්මක වීමේදී කියලා අපිට දෙන පුතේ ලිපිනයක් අතාත්වික මතක ලිපිනය හා සම්බන්ධ වේ. ඒ කියන්නේ මේ වගේ ලිපිනයක් එක්ක ක්‍රියාවක් මේ යෙදුමක් ඇප්ලිකේෂන් එකක් සම්බන්ධ වෙනවා. උතර පිටු තියෙනවා 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. හරි. එතන මේ අතත් මතක ලිපිනේ පිටු තියෙනවා 16ක්. එතන කිසියම් ක්‍රමලේඛයක් පරිගණකයක ධාවනය වෙනකොට මේ විදිහේ පිටු 16ක අතත් මතක ලිපිනයක් එක්ක සම්බන්ධ වෙනවා. හරි. ඊට පස්සේ කියනවා right. ඒකේ පළවෙනි කොටස මෙම පරිගණකයේ උපරිම ප්‍රවේශ විය හැකි අතාත්වික මතක ලිපින අවකාශය. ඒ කියන්නේ අතාත්වික මතක ලිපින අවකාශය කිලෝබයිට් වලින් ගණනය කරන්න. අපිට කියන්නේ මොකද්ද? මෙම පරිගණකයේ උපරිම ප්‍රවේශ විය හැකි අතාත්වික මතක ලිපින අවකාශය. අතාත්වික මතක ලිපින අවකාශය කිලෝබයිට්ස් වලින් ගණනය කරන්න. එතකොට අපිට මේ ගණනය කරන්න කියලා කියන්නේ මොකද්ද කියන්නකෝ?
අපිට මේ ගණනය කරන්න කියලා කියන්නේ මොකද්ද? අතත්ත්‍ය මතක ලිපිනේ අතත්ත්‍ය මතකයේ ධාරිතාව ලිපිනේ නෙමෙයි අතත්ත්‍ය මතකයේ ධාරිතාව. ඒත් අපිට ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? පරිගණකයක් තුළ ක්‍රියාත්මක වෙමින් පවතින යෙදුමක් ක්‍රියාත්මක වීමේදී ලිපිනේ දීලා අතාත්වික මතක ලිපිනය හා සම්බන්ධ වේ. 1. මෙම පරිගණකයේ උපරිම ප්‍රවේශ විය හැකි අතාත්වික මතක ලිපින අවකාශය කිලෝබයිට් වලින් ගණනය කරන්න. ඒ කියන්නේ අපිට virtual memory එකේ අතාත්වික මතක ලිපින අවකාශය කිලෝබයිට් වලින් ගණනය කරනවා. හරි. අපිට තියෙන්නේ ලිපින අවකාශය ගණනය කරන්න තමයි. කොහොමද ඒ ගණනය කරන්නේ? පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ කොහොමද අපි හොයන්නේ? ලිපිනයට ගන්න තියෙන පුස්තකවල එකේ බලයක් කියලා. ඊට පස්සේ ඒක වයිට් වෙනවා. ඒක මේ එකේ 10 වෙනි බලයෙන් දුන්නාම කිලෝබයිට් වෙනවා. එතකොට අපිට ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඔයා කියන්නේ ඉස්සෙල්ලාම අපි හොයන්න ඕනි මොකද්ද? නෑ ලිපිනේට වෙන් කරලා තියෙන පිටු ගන්න අපි දන්නවනේ. මං අහන්නේ ඉස්සෙල්ලාම අපි හොයන්න ඕනි මොකද්ද? මම මේ අනිත් අයටත් තේරෙන්න මේ කියන්නේ. ලිපින ගණනනේ. නේ? එතන අපිට මම මේක පියවර ලියලා මෙතන හදන්නම්. එතකොට හැමෝටම තේරෙනවා. ඕක අපි ගන්නවා මොකද්ද? අතාත්වික මතක ලිපිනේ දිග සමානයි මේක දිනන පුතේ බිටු 16යි බිට්ස්. හරි. කෙටි ක්‍රමයේ දෙන්න නතු මං අංග සම්පූර්ණව හදන්නම්. අතාත්වික මතක ලිපිනේ දිග බිටු 16යි. හරි. එබැවින් මතක ලිපින ගණන අසන කිව්වා වගේ ලිපින ගණන කීයද? 2/16. ඒ කියන්නේ පුතේ ලිපිනයක බිටු 16ක් තියෙනවා නම් ඒ බිටු ගාන 2 බලයක් විදිහට ප්‍රකාශ කරපුවම අපි දන්නවා ලිපින ප්‍රමාණය අපිට ලැබෙනවා. right. එතකොට දැන් ධාරිතාවය හොයනකොට අපි මොකද්ද කරන්න ඕනේ? එතන මේ ලිපිනයක් තියෙන එක අවකාශයකටනේ. නේ? එතකොට ලිපිනයක් තියෙන එක අවකාශයකට ලිපින 2/16ක් තියෙනවා කියලා කියන්නේ අවකාශ 2/16ක් තියෙනවා. එතකොට අවකාශයක ධාරිතාව අපි දන්නවා නම් ඒ හා සමාන නේ අවකාශයක ධාරිතාව දන්නවා නම් ඒක 2/16න් වැඩි කරපුවාම එන්නේ ඔය අවකාශ සියල්ලකම ධාරිතාව එකතුව. හරි. එතකොට දැන් මේක අපිට පුතේ සලකන්න වෙනවා කොහොමද? ආකාර දෙකකට. ඉස්සලා අපි සාමාන්‍ය ආකාරයට ගමු රසද කිව්වා වගේ. මම ගන්නපු විදිහට ඔන්න ලිපින ගන්න තියෙනවා. දැන් අපි ගන්නවා මෙහෙම. මතකය බයිට ඒවා ලියන්න ඕනේ ඔයගොල්ලෝ. යොමුගත නම්. ඒක ලියන්න ඕනේ අනිවාර්යෙන්. මතකය බයිට යොමුගත නම් කියලා කියන්නේ එක ලිපිනයකින් නිරූපණය වෙන්නේ එක බයිටයක මතක අවකාශයක් නම්. එක ලිපිනයකින් නිරූපණය වෙන්නේ නැත්නම් එක ලිපිනයක් අයිති වෙන්නේ එක අවකාශයකට. ඒක පැහැදිලිනේ. අවකාශයකට තමයි ලිපිනයක් තියෙන්නේ. ඒ අවකාශයේ එක බයිට් එකක් නම් කියන එක තමයි බයිට යොමුගතයි කියලා කියන්නේ. නම් මතකයේ ධාරිතාව කොච්චරද? නම් මතකයේ ධාරිතාව අහන වචනේ උත්තර දෙන්නකෝ. මතක ලිපින අවකාශය. මතක ලිපින අවකාශය. ලිපින අවකාශය කියලා කියන්නේ ධාරිතාව තමයි. කියන්නේ ධාරිතාව සමානයි 2/16යි බයිට්ස්. ඔකනේ මේ ප්‍රශ්න කිව්වේ. රසිදු ඔක නේද කිව්වේ? ඔව්.
එතකොට අපිට හොයන්න තියෙන කිලෝබයිට්ස් වලින්නේ. කිලෝබයිට්ස් වලින් ගන්න එක නම් අපි දන්නවා බයිට්ස් වලින් තියෙන එක කිලෝබයිට්ස් වලට ගේන්න ඕන නම් මොකද 2/10න් බෙදන්න ඕනේ. මොකද හේතුව බයිට්ස් 1024ක් තමයි කිලෝබයිට් එකක් කියලා කියන්නේ. එතකොට බයිට්ස් වලින් තියෙන දෙයක් කිලෝබයිට් ගන්න 1024න් බෙදන්න ඕනේ කියන්නේ 2/10න් බෙදන්න ඕනේ. එතකොට මේක අපි බයිට්ස් එතකොට මේක අපි මොකද කරන්නේ 2/16 කියන එක බෙදනවා 2/10න් ඒ කියන්නේ 1024න්. එතකොට එනවා කිලෝබයිට් ප්‍රමාණය KB. ඒක ඇත්ත ගන්න මොකද එතකොට මෙතන මේ 2/10 කියන එක උඩට ගෙන ආපුවාම 2/10 වෙනවා. එතකොට මේක 16යි අරක 10යි. එතකොට 16න් 10ක් අඩු වෙච්චාම නැත්නම් බෙදලාම ගන්නත් පුළුවන්. 2/6ක් ඉතුරු වෙනවා. 2/6 කියන්නේ 64යි. එතකොට කිලෝබයිට් 64යි. 64යි KB. මොකද ආයේ උත්තරේ? හා උත්තරේ ඔකද? ඔව්. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අහගන්න හොඳට. මේ අපි කතා කරන්නේ මතකයේ බයිට යොමුගත නම් කියලානේ. හැබැයි පුතේ මේ ප්‍රශ්නය තුල අපිට කියලා නෑ මතකයේ බයිට යොමුගතයිද බිටු යොමුගතයිද කියලා. මොකද අපි දන්නවා මතකයන් ක්‍රියාත්මක වෙන ආකාර දෙකක් තියෙනවා. මූලිකව තුනක් තියෙනවා ඇත්තටම. මූලික ආකාර දෙකක් තියෙනවා. බයිට යොමුගතයි කියලාත් කියනවා, බිටු යොමුගතයි කියලාත් කියනවා. ඒ කියන්නේ එක ලිපිනයකින් නිරූපණය කරන්න එක බිටුවක්. හරිද? එතකොට අපි ඒකක් හදලා පෙන්වන්න ඕනේ. එහෙම වුණා නම් තමයි පුතේ වඩා සාර්ථක. හරි? මෙහෙම හදන්නත් පුළුවන්. එතකොට එන්නේ කිලෝබයිට් 64යි. ඊගාවට මම එහෙමත් හදන්න මෙතන. මතකය බිටු යොමුගත නම් බිටු යොමුගතයි කියලා කියන්නේ එක ලිපිනයකින් එක බිටුවක් පෙන්නනවා කියන එක. එතකොට මතක ලිපින අවකාශය ඒ කියන්නේ ධාරිතාව සමානයි මොකද වෙන්නේ? ඔව් එතකොට මෙතන අපි බයිට යොමුගත නිසා 2/16 බයිට්ස් කියලා ගත්තා වගේ මේක ගන්න ඕනේ 2/16යි බිට්ස් කියලා. ඒක එක ලිපිනයකින් පෙන්නන එක බිට් එකක් නේ. එහෙනම් ලිපින 2/16ක් තියෙනවා නම් බිටු 2/16ක් තියෙනවා. ඔක කිලෝබයිට් වලට ගේන්න මොකද කරන්න ඕනේ? හරි. මේක සමානයි 2/16 කියන එක බෙදන්න ඕනි. බිටු වලින් තියෙන එකක් බයිට්ස් කරන්න මොකද්ද කරන්නේ? ඔව් 8ෙන් බෙදන්න ඕනි. බිට්ස් ප්‍රමාණයෙන් තියෙන එකක් බයිට් කරන්න 8ෙන් බෙදන්න ඕනි. ඊට පස්සේ බයිට් ප්‍රමාණය නැවත කිලෝබයිට් කරන්න 1024ෙන් බෙදන්න ඕනි. ඒක 8ෙන් බෙදනවා කියලා කියන පුතේ 2/3 බලය. වැඩි කිරීම 2/10 වෙනි බලය. මේක සමානතර කීයද? මෙතන එනවා 2/13ක් උඩ 2/16ක් තියෙනවා. ඒක 2/3යි ඉතුරු වෙන්නේ. එතකොට 2/3 කියන්නේ 8යි කිලෝබයිට්. හරි. ඒ කියන්නේ මතකය බිටු යොමුගතයි නම් කිලෝබයිට් 8යි ධාරිතාවය. මතකයේ බයිට යොමුගතයි නම් කිලෝබයිට් 64යි. ඔයිනම් වල මේ උත්තරය අරගෙන මෙහෙම හදන්න නැතුව කෙලින්ම මේ උත්තරය අරගෙන මේ බයිට යොමුගතයිනේ. එහෙනම් බිටු යොමුගතයි නම් පුතේ 8ෙන් බෙදෙන්න එපා. හරි? එහෙම අර 8ෙන් බෙදලා 8 ගන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම හදන්නත් පුළුවන්. ඒක මාක් කරගන්න අවශ්‍ය විදිහට ඔය තියෙන්නේ පළවෙනි කොටසට උත්තරය. හරි? මෙම පරිගණකයේ උපරිම ප්‍රවේශ විය හැකි අතාර්ථික මතක ලිපින අවකාශයේ කිලෝබයිට් වලින් ගණනය කරන්න. හරි මතකයේ බයිට් යොමුගත නම් ධාරිතාවයේ කිලෝබයිට් 64යි. මතකයේ බිටු යොමුගත නම් ධාරිතාව කිලෝබයිට් 8යි. ඒ දෙකම හදන්න පුළුවන් නම් හොඳයි ඈ. හැබැයි පළවෙනි එක විතරක් හදලා නැවතුණා කියලා ඔයගොල්ලෝ වැරදි නෑ. ඔයගොල්ලෝ බයිට් යොමුගතයි කියන අදහස ඇතුණේ ආවේ. වඩා හොඳයි දෙකම හදනවා. මොකද ප්‍රශ්නය තුල අපිට පුතේ බයිට් යොමුගතයිද බිටු යොමුගතයිද කියලා නැති නිසා දැන් මේකේ කියනවනේ මේ පරිගණකයක් බයිට් යොමුගත නම් මේ කෙලිම කියනවනේ බයිට් ඇඩ්‍රසසබල්. ඒතර කෙලිම ආයි බිටු ගැන හිතන්න ඕනේ නැහැ. ටගා මාක් කරගන්න. මේ හදපික පුතේ මෙතන පේනව නේද ඔයාලට? මේක පේනවද?
මම කරන්න. ඊගා ප්‍රශ්නයක්. කවුරු හරි ලියන කෙනෙක් ඉන්නවද තව? තව ලියන කෙනෙක් ඉන්නවද? නෑනේ. බලන්න එහෙනම්. මොකක්ද ඊගාට කියන්නේ? ඉහත එකෙහි ලිපින අවකාශයේ පරාසය. ඉහත එකෙහි ලිපින අවකාශයේ පරාසය කියන්නේ අපි මේ කතා කරපු ලිපින අවකාශයේ පරාසය ආරම්භක සහ අවසාන ලිපින කුමක්ද කියලා අහනවා. හරි? මොකද පුතේ මේකේ ආරම්භක ලිපිනේ? ආරම්භක ලිපිනේ සහ අවසාන ලිපිනේ මොකක්ද කියලා අපෙන් අහනවා. මට කියන්න කවුරු හරි? අශානි චාමිකා. ඔව්. මේකේ පුතේ ආරම්භක ලිපිනේ මොකක්ද? බිඳුවයි. බිඳුවයි. ඇයි බිඳුවයි කියලා ගන්න ඒවා? ඒක කියන්නේ සර පළවෙනි පොළ 10 දක්වන නිසා ඒක 10 පාදයෙන් වෙනකොට බිඳුවයි. මොකද්ද ආයි කියන්නේ? මේක මේ අතට ලිපින අවකාශයේ බිත් 16 කියලානේ තියෙන්නේ. ඔව් අතත් මතක ලිපිනේ බිතු 16යි. ඔව්. ඒක මේ ආරම්භක ලිපින ගන්නකොට දෙකේ බලවලින් ලියනවා නම් ලියන්නේ බිතු 16 එක 10 පාදයෙන් ගත්ත බිඳුවයි. දෙකේ බල කියලා කතාවක් මොකක්ද එතෙන්ට එන්නේ? ඒ කියන්නේ නැසෙ අර දෙකේ පාදයෙන් ලියනවා. ඔව් දෙකේ බල නෙමෙයි දෙකේ පාදේ. ඔව් සර්. ඔව්. ඒ දෙකේ බල කියන එක වැරදිලාන කියුනේ නේ? ඔව් සර්. ඔව් රයිට්. දෙකේ පාදයෙන් ලියනකොට අතර පළවෙනි ලිපිනේ මොකක්ද කියලා මට කියන්න. දෙකේ පාදයෙන් ලියනකොට එන්නේ බිඳු 16. බිඳු 16 ගන්න හරි. බොහොම හොඳයි. එතකොට ඉහත මතක ලිපින අවකාශයේ පරාසය ආරම්භක සහ අවසාන ලිපින කුමක්ද කියලා අහනවා. එතකොට ඔයාලට පේනවා මේ තියෙන අතත්ති මතක ලිපිනයක් නේ පුතේ. එතන මේ අතත්ති මතක ලිපිනේ ස්වභාවය අනුව ගත්තාම අපිට පේනවා බිඳු 16ක් තියෙනවා. එතකොට මේ ලිපිනේ පළවෙනි ලිපිනේ වෙන්න ඕනේ නම් මොකද්ද? බිඳු 16. අවසාන ලිපිනේ වෙන්න ඕනේ මොකද්ද? එකේව 16. ඔක තමයි කියන්නේ. එහෙනම් ඔයගලන්ට එහෙම ලියන්නත් පුළුවන්. මේක ලියන්න පුළුවන් මොකද්ද? මේක ලියන්න පුළුවන් පළමු ලිපිනය කියලා ඔයගලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ලියන්න පුළුවන් බිඳු 16. කයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 15යි 16 ඔන්න පළවෙනි ලිපිනේ බිඳු 16. හරි. ඊගාවට අවසාන ලිපිනේ කියලා ලියන්න පුළුවන් කීයද? එකේව 16යි. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11 12 13 14 15 16. එකේව 16 ලියන්න පුළුවන්. පාදේ දාන්න යන්න එපා දෙකේ පාදේ කියලා. මොකද මේක ලිපිනයක් නේ. දෙකේ පාදෙන් තමයි තියෙන්නේ. ලිපිනයක් නේ. අගයක් නෙවෙයි මේක ලිපිනයක්. හරි. ඔහොම ලියන්නත් පුළුවන්. ඒ වගේම අර අශානි කිව්වා වගේ මේක පළමු ලිපිනයේ සමානයි බිඳුව කියලා කියන්නත් පුළුවන් ලේසියට. මොකද අපි දන්නවා බිඳු 16කින් නිරූපණය කරන 10 පාදයේ අගය ගත්තොත් බිඳුවයි. එහෙම ලියන්නත් පුළුවන්. හරි. ඊගාට අවසාන ලිපිනේ ලියනකොට ලියන්න පුළුවන් කොහොමද? එකේව 16ක් කියන්නේ. හරි. එකේව 16ක් ගත්තාම ඔයගලන්ට හැම වෙලේම මතක ඇති මෙන්න මේවා මේ ටෙක්නික්ස් වල මේවා තේරුම් ගන්න.
දැන් එකේවා තුනක් ගත්තොත් මේකේ නිරූපණය කරන්න පුතේ 7නේ. 10 පාදයෙන්. ඒතර හැම වෙලේම මේකේ අගේ වෙන්නේ මොකද්ද? මෙතන බිටු 3යි බිටු 3ම එකේවා තුනක් නම් අගේ 7. එතකොට මේක දෙකේ බලයක් විදිහට ප්‍රකාශ කරපුවාම දෙකේ තුන්වෙනි බලය 8යිනේ. නේ? එතකොට හදන්න පුළුවන් අවයවයන් සංඛ්‍යාවෙන් එකක් අඩු කරලා තමයි උපරිම අගේ එන්නේ හැම වෙලේම. බිටු 8යි නම් අවයවයන් ගාන දෙකේ 8 වෙනි බලය 256යි. හැබැයි බිටු 8ෙන් නිරූපණය කරන උපරිම අගේ කියන්නේ එකේ 8 ගත්තොත් 255යි. හැම වෙලේම එකක් අඩු වෙලා එන්නේ. එහෙනම් මෙතන ඉන්නේ කීයද? දෙකේ 16 කියන්නේ 65536යි. එකක් අඩු වෙච්චාම 65535යි. එහෙම ගන්නත් පුළුවන්. අවසාන ලිපිනය 65500 65535යි කියලා ගන්නත් පුළුවන්. හරි, ඔහම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලිපින පරාසය කියලා මෙහෙම ලියන්න පුළුවන්. ලිපින පරාසය සමානයි බිඳුවේ සිට 65536 නැත්නම් 216 ඍණ 1 එහෙම ලියන්නත් පුළුවන්. බිඳුවේ සිට 65535. ඔය උත්තරයක් හරි. රයිට් මාක් කරගන්න එක. ලිපින පරාසය අර අසන්කු වගේ 10 පාදයෙන් මෙහෙම ලියන්න පුළුවන්. දෙකේ පාදයෙන් ලියන්න පුළුවන්. නැත්නම් තනි උත්තරයක් විදිහට ලිපින පරාසය බිඳුවේ සිට මෙහෙම යන්න පුළුවන්. නැත්නම් ලිපින පරාසය කියලා මේක දාලා සිට මේක දක්වා කියලා කියන්නත් පුළුවන්. බිඳු 16 සිට මේ ඔය ඉතින් අපිට පරාසය නෙමෙයි අත්‍තරම අහන්නේ ආරම්භක ලිපිනේ සහ අවසාන ලිපිනේ නේද? ආරම්භක සහ අවසාන ලිපිනේ. ලිපින පරාසය. එතකොට අපිට පළමු ලිපිනේ මේක අවසාන ලිපිනේ මේක. හරි. තුන්වෙනි එක පිටුවක තරම කිලෝබිටු 4ක් නම් අන්න පුතේ කිලෝබිටු පිටුවක තරම කිලෝබිටු 4ක් නම් පිටු අංකය නිරූපණය කිරීම සඳහා බිටු කීයක් ප්‍රමාණවත් වේද? හරි. පිටුවක තරම කිලෝබිටු 4ක් නම් පිටු අංකය නිරූපණය සඳහා බිටු කීයක් ප්‍රමාණවත් වේද? ඔබේ ආගණනය දක්වන්න. ඒ කියන්නේ මේ කැල්කියුලේෂන් එක කරන විදිය දක්වන්න. හරි. එතකොට පිටුවක තරම කිලෝබිටු 4යි නම් පිටු අංකයට වැය වෙන බිටු ගාන නැත්නම් පිටු අංකය සඳහා වෙන් කරලා තියෙන බිටු ගාන හොයන්න මොකක්ද අපි පාවිච්චි කරන්න ඕන යාන්ත්‍රණය? ඉස්සෙල්ලා මට කියන්න. කතා කරන්න. ඒ බෙදන්න ඕනේ පිටුවක ප්‍රමාණය ඊට පස්සේ පිටු ගණන හොයන්න ඕනේ. ඔව් ඒ කියන්නේ මුලින්ම අපි කරගන්න ඕනේ වැඩේ තමයි මොකද්ද? පිටු ගණන හොයාගන්න ඕනේ. නේ? එතකොට පිටු ගණන හොයාගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. එතකොට මම මේක ගොඩක් ඉස්සරහට උඩට ගන්නම්. මේ ටික මකන්නම්. එතකොට මේ අවකාශ මට හැදුවා කියේ. හරි? එතකොට මුලින්ම කරන්න ඕනේ අර කිව්වා වගේ පිටු ගණන හොයාගන්න ඕනේ. රයිට්. දැන් පිටු ගණන හොයන්න මොකද්ද අපි කරන්න ඕනේ? දැන් අපි දන්නවා මේකේ මොකද්ද? මම මෙතන ලියන්නම්. අතත්‍ය මතකයේ ධාරිතාව කීයද? ධාරිතාවෙන් දෙකක් ආවා නේද? බයිට් යමු ගත්ත නම් කිලෝබයිට් 64ක් ආවා. බිට් යමු ගත්ත නම් කිලෝබයිට් 8ක් ආවා. මොකද්ද අපි ගන්න? ඔය දෙකෙන් මොකක් කරන් ගන්න හැදුවත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට හැබැයි අපි උපකල්පනයට යන්න ඕනි අදාළ තත්ත්වෙට හරි. අතත්ත්‍ය මතකයේ ධාරිතාව අපි හිතමු බයිට් යමු ගතයි කියලා හිතුවොත් කිලෝබයිට් 64යි. අතත්ත්‍ය මතකයේ ධාරිතාව 64යි KB. හරි. නේ බයිට් යමු ගත නම් බිට් යමු ගත නම් කිලෝබයිට් 8යි. ඒක අපි දැන් පළවෙනි කොටසේ හදුවානේ. අතත්ත්‍ය මතකයේ ධාරිතාව කිලෝබයිට් 64යි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා පිටුවක ධාරිතාව. ධාරිතාව කොච්චරද? 4යි කිලෝබිටු. 4යි KB. B සිම්පල් දාන්න. කිලෝබිටු 4යි. හරි? තේරෙන්නේ? එතකොට දැන් අපි බලන්න ඕනේ මොකද්ද? පිටුවක ධාරිතාව කිලෝබිටු 4යි නම් ඔක කිලෝබයිට් කරන්න මොකද්ද කරන්න ඕනේ? කියන්නේ
කිලෝ බිටු 4යි නම් ඔක කිලෝ බයිට් කරන්න මොකද කරන්න ඕනි? කොළමයි කියන්නේ නැහැ. කිලෝ බිටු ගානෙන් තියෙන එකක් කිලෝ බයිට් කරන්න මොකද කරන්න ඕනි? ඈ? දරුවනේ 8න් බෙදන්න ඕනේ. එතකොට කිලෝ බිටු ගාන කිලෝ බයිට් ගන්න 8න් බෙදන්න ඕනේ. එතකොට මෙතන 4 බෙදනවා 8න්. එතකොට කිලෝ බයිට්. අපිට දැන් බය නැතුවම කිව්වේ. ඒ කියන්නේ 2 කිලෝ බයිට් දෙකෙන් එකයි. හරි. පිටුවක ධාරිතාව මෙහෙමයි. ඒතර අපිට කියන්න පුළුවන්. එම නිසා පිටු ගණන සමානයි මොකක්ද? මම දෙලින් ගන්නම්. පිටු ගාන වෙන්නේ මොකක්ද එහෙනම්? මේ 64 බෙදන්න ඕනේ. කියන්නේ මුළු ධාරිතාව බෙදන්න ඕනේ පුතේ පිටුවක ප්‍රමාණය. නේ? මුළු ධාරිතාවේ බෙදන්න ඕනේ පිටුවක ප්‍රමාණය. හරියට නේ අපි හිතමු දෙම රුපියල් 100ක් තියෙනවා කියලා කියනවා. නේ? එතකොට ටොපි 25ක් ගත්තා කියලා කියනවා. නෑ ටොපි 25 නෙමෙයිනේ. ඔව් ටොපියක් රුපියල් 5යි කියලා කියනවා. එතකොට රුපියල් 100ට ගන්න පුළුවන් ටොපි ගාන හොයන්න මොකද කරන්න ඕනේ? නේ රුපියල් 100 බෙදන්න ඕනි ටොපියක මිලේ. නේ එතකොට රුපියල් 100 පහෙන් බෙදුවාම ටොපි ගාන එනවා. ඒ වගේ දැන් මේ කියන්නේ මතකයේ ධාරිතාව කිලෝබයිට් 64යි. පිටුවක ධාරිතාව කිලෝබයිට් 8න් 4යි. ඒ කියන්නේ දෙකෙන් එකයි. එහෙනම් පිටු ගන්න කියලා කියන්නේ 64 බෙදන්න ඕනි. දෙකෙන් එකෙන් බෙදනකොට පුතේ මේක යට එක එනවා උඩට යනවා 2. නේද? නැත්නම් මේක 4 ගත්තොත් 4න් 8න්. දැන් මෙතන එන්නේ මොකද්ද? 4 බෙදීම 8 කියන එක 8 උඩට යනවානේ. කොහොමද? එතකොට මේක 4ට 1යි මේකට 2යි. රයිට්. එතකොට 64 කියලා දෙයක් කියන්නේ 128යි. පිටු 128ක් එනවා. නේ? එතකොට ඔය මෙෂර්මන්ට්ස් එකට අපි ගත්තොත් ඒ කියන්නේ මතකයේ ධාරිතාව පිටු 60 කිලෝබයිට් 64යි කියලා ගත්තොත් එහෙම පිටු 128ක් ඔය කියන අතත් මතකයේ තියෙන්න පුළුවන්. તો පිටු 128ක් හැදෙන්න නම් පිටු කීයක් ඕනද කියලා අපි හදන්න ඕනේ. එහෙනම් දැන් අපි දන්නවා පිටු ගාන තීරණය කරන්නේ පිටු ප්‍රමාණය තීරණය කරන්නේ පිටුවකට වෙන්වන පිටු අංකයට වෙන්වන පිටු ගාන දෙකේ බලයක් විදිහට ප්‍රකාශ කරපුවාමනේ. එහෙනම් අපි කියනවා මොකක්ද කියලාද? පිටු අංකය අපි ගන්නනේ. ඔව් පිටු අංකය නිරූපණය කිරීම පිටු කීයක් ප්‍රමාණවත් වෙන්නේ? පිටු අංකය පිටු x නම් පිටු අංකයට පිටු x කියලා අපි ගත්තොත් මොකක්ද කියන්න තියෙන්නේ? දැන් පිටු ගාන අපි දන්නවනේ. නේ? එහෙනම් අපි කියන්න පුළුවන් මොකද්ද? ඔව් 2 x සමානයි 128යි. හරි? එතකොට මේ පිටු අංකයට වෙන් වෙන පිටු ගාන දෙකේ බලයක් විදිහට ප්‍රකාශ කරපුවම තමයි පිටු ගාන එන්නේ. එහෙනම් 2x කියන්නේ 128යි. අපිට ගන්න පුළුවන් 2x කියන එක 128යි කියලා කියන්නේ 2 7 වෙනි බලය. එම නිසා x සමානයි 7යි. right? ඒකට උත්තරය ගත්තා ඒ පිටු අංකය සමානයි 7යි bits. එතකොට මේ බිඳු 16න් 7ක් වෙන් වෙනවා පිටු අංකය. ඒ කිලෝබයිට් 64 නම් මේ 8 නම් ඔක වෙනස් වෙනවා. හරි විදිහින් තත්ත්වය. පිටුවක තරම කිලෝබයිට් 4ක් නම් පිටු අංකයේ නිරූපණය කිරීම සඳහා පිටු කීයක් ප්‍රමාණවත් වේද? එතකොට අතත් මතකයේ ධාරිතාවය අරගෙන පිටුවක ධාරිතාවය අරගෙන ඒ දෙකම සමාන මෙෂර්මන්ට් එකකට අරගෙන හරි අතත් මතකයේ ධාරිතාව පිටුවක ධාරිතාවෙන් බෙදපුවාම වෙනවා පිටු ගාන. පිටු ගාන ඔය විදිහට හැදෙන්නේ පිටු අංකයට මෙච්චර බයිට් ගන්න පිටු ගානක් වෙන් වුණාම. හරි? ඔක තමයි තීන්දුවක් ගන්න කිරීම කරගන්න.